समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता ततमं निराजस्य सुनन्तु सक्मुक्तं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से एतं सन्तं एतं पनीतं यदिदं सब्बसंकार समतो सब्बुपरिपाटिनिसक्को तन्हक्करो विरागो निरोधो निब्बानन्ति। पिनाग्नि ada මේ පිනතුන් සතිපෑදී සැපසේ සිටින්නේ එදා බුදුන් වහන්සේ ලෝකයාට ස්වයං දේශනා කරවදාළ උතුම් ආර්ය ධර්මයේ පිළිබඳව ආර්ය මාර්ගය පිළිබඳව ආර්ය ප්‍රතිපදාව පිළිබඳව යම් කරුණු කාරණා කිහිපයක් දැනගෙන තමන්ගේ සංසාර දුකින් සදානම මිදී නිකාසන්නට උපකාර වන්නා වූ මාර්ගඵල මාර්ග ඥානය ලබා ගන්නට මේ උතුම් බුද්ධ ධර්ම ඕන වෙන්නේ යම් කිසි පුද්ගලයේ සත්‍යයක් හැටියට මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබුව අවස්ථාවකදී මේ ධර්මය ආලා තේරුම් ගන්න පුළුවන්. මනුෂ්‍යත්වයක් නොලැබුව අවස්ථාවකදී විශේෂයෙන්ම තිරිසන් ලෝකේ අපාය, සතර අපාය, භූත ලෝක, ප්‍රේත ලෝකේ, ඒ වගේම දිව්‍ය ලෝකවල යන යනවා බ්‍රහ්ම ලෝකවල, අරූපී බ්‍රහ්ම ලෝකවල, අසංඛ්‍යතරවල කිසිම කෙනෙකුට මේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා වූ බුද්ධ ශ්‍රාවකෙක් දේශනා කරන වූ ධර්මයේ ආහඳ ලැබෙන්නේ ආහඳ ක්‍රමයක් නෑ. ඒ නිසා මේ මනුෂ්‍යත්වයක් ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවක පමණයි මේ මාර්ගය. මේ පින්වතුන්ට කිසිම සාධකයක් නැහැ. කාටවත් මොහොත සාධකයක් දෙන්නේ මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභය ලැබූ අවස්ථාවේ අවසාන වෙලා ඊගාව කොතන උපදිනවද කියන්නේ. එහෙම ඔය කියන තැනක ඉපදුනොත් ඔය බණහන්න බැරි තැනක ඉපදුනොත් ඔය තිරිසන් අපායක, භූත ලෝක, ප්‍රේත ලෝක, සතර අපාය අර රූපී අරූපී බ්‍රහ්මතාවල මේ වගේ ඉපදුනොත් මේ ධර්මය මේ සීසත් ධර්මය ආන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි මේ සීසත් ධර්මය ආන්න පුළුවන් මේ ආගත්ත මඟ අනුගමනය කරන්න පුළුවන්. ඒ වගේම ඊට වඩා බලවත්සේ මේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුළුවන් අවස්ථාව තමයි මනුෂ්‍යත්ව ප්‍රතිලාභය. ඒකින්ද බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්න කරුණු කිහිපයකින් ඉතාමත්ම වැදගත් පළවෙනි කාරණේ තමයි මනුෂ්‍යත්ව ප්‍රතිලාභෝ පරම දුර්ලභෝ. ඒ නිසා දැන් මේ හැම කෙනෙක්ම මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභය උරුමයෙන්ම අයිති කරගෙන ලබාගෙන තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ මේ මම කියන ධර්මයේ මේ බුදුබණ මේ පරම පවිත්‍ර සීසත් ධර්මය ශ්‍රවණය කරන්නට පුළුවන්. මේ පරම පවිත්‍ර සීසත් ධර්මයේ ශ්‍රවණය කරලා අපි අවුම වශයෙන් අඳුම වශයෙන් සෝතාපන්න මාර්ගයට පත්වලා සෝතාපන්න ඵලයට පත් වුණු යම් කෙනෙකුට
පුද්ගලයාට නියත සම්බෝධි පරායනීම මේ සතර අපාදුකෙන් මිදී නිදහස් වුණා වෙනවා. ඒ වගේම නියත වශයෙන්ම නිවන කරා නිවන මාර්ගය කරා යොමු පුද්ගලයේ පටිච්චෝදගාමී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම වැඩි කාල නොගිහින්ම නිවන අවබෝධ කරගෙන සදාටම සංසාර දුකෙන් මිදී නිදහස් වෙන්නට පුළුවන් තත්ත්වයකට ඒ පුද්ගලයා පත් වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ මනුෂ්‍යත්වයක් පරිණාමයක් ලැබුණු අවස්ථාවේ කරගන්න එකම හැටි තමයි වැඩිදුරටම මේ පරමපවිත්‍ර සුද්ධාගමේ ශ්‍රවණය කරලා ඒ ධර්මයේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත ආන දැනගෙන තේරුම් අරගෙන මේ ඥාන මාර්ගය මේ අනුගමනය කළ යුතු මාර්ගය ධම්මානුගමන පටිපදාවේ ඉන්න මාර්ගචර්යාව අනුගමනය කරනවා. එනිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මය මාර්ගචර්යාව. මේක මාර්ගචර්යාව. එමුනම් චර්යාව කියන්නේ හැසිරිය යුතු ගමන් කළ යුතු ගච්ඡාම් කියන්නේ ඒකයි. ගච්ඡාම් කියන්නේ ගමන් කළ යුතු හැසිරිය යුතු යා යුතු මාර්ගය පෙන්වනවා. ඒ වගේම නොයා යුතු මාර්ගයකුත් මෙතන පෙන්වනවා. නොකළ යුතු දේකුත් මෙතන පෙන්වනවා. අකරණීය ධර්මයකුත් මෙතන පෙන්වනවා. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන තමන් මේ යා යුතු පාරේ යන්නේ නොයා යුතු පාරේ යන්නේ කළ යුතු දේද කරන්නේ නොකළ යුතු දේද කරන්නේ කරණීය ධර්මද කරන්නේ අකරණීය ධර්මද කරන්නේ කියන එක තමන්ට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ මේ බුද්ධ ධර්මයේ අහලා මේ හේතුඵල ධර්මයේ මහා ගල්පා බලලා මේ විනයට සසුදා බලලා එනිසා පින්වතුනි දුක්ඥාන මිනිසුන් හැටියට අසුදව දුක්ඥාන මිනිසුන් හැටියට උපත ලැබූ සියලුම අය මේ ධර්මයේ ඇහුවට පස්සේ තේරුම් ගන්න ඕන කළ යුතු දේ කරන්නට නොකළ යුතු දේ අත්හරින්නට. එහෙම කළ යුතු දේ කිරීමත් නොකළ යුතු දේ නොකිරීමත් කියන දෙක තමයි බුදුහාමුදුරුවෝ මේ ධර්මයෙන් පැහැදිලි කරලා පිළිසිදුව දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ සංසාර දුකෙන් සදාටම මිදෙන්නට අවශ්‍ය නම් ඒ පුද්ගලයා කළ යුත්තේ මේ බුදුදහම අහලා මේ කියා දෙන පාර මේ යා යුතු මාර්ගය හරියට දැනගෙන ඒ පාරේ ගිහිලා තමන්ගේ සංසාර දුක සදාටම මිදී නිදහස් වෙන්න අවශ්‍ය ප්‍රතිපදාව ධම්මානුගම ප්‍රතිපදාව අනුගමනය කිරීම. ඒ නිසා පින්වතුනි බුද්ධ දේශනාව දේශනා කළේ උබතෝ භාග විමුක්තිය සඳහා. උභය අර්ථ සාධනය සාක්ෂාත් කර ගැනීම සඳහා. උබතෝ භාග විමුක්තිය කිව්වේ චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය කියන දෙකම සම්පූර්ණ කරගන්න උපකාර වන ආකාරයට බුදු ඥාන මහත්සේ දේශනා කරලා මේ ධර්මයේ කියන්නේ මේ මාර්ග පහදා දීලා. ඒ වගේම උභයාර්ථ සාධනයක් කිව්වේ මේ ධර්මය අහලා මේ මාර්ගය අහලා මේක අනුගමනය කරන්න පටන් ගන්නට පස්සේ මේ ලෞකික වශයෙන් අපි දැන් අද මේ ජීවත් වෙන දවසේ පටන්ම මරණ මොහොත දක්වා එහෙම නැත්නම් කවදා හරි නිවන් දකින්න දවස දක්වා යම් ලෞකික අර්ථ සාධනයක් ලැබෙනවා. ඒ වගේම නිවන් අවබෝධ කරගත්තට පස්සේ ලෝකෝත්තර අර්ථ සාධනය සාක්ෂාත් වෙනවා. එන්නම් මේ සංසාර රෝගය නැමැති රෝගේ සදාටම අත්මිදිනවා. ආයු රෝගේ පිටක් වන්නෝරින් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ සංසාර රෝගය කියන බලවත්ම රෝගයට මේක කායික මානසික සංසාරික රෝගයක්. මේ ජාති ධම්මා ජරා ධම්මා ව්‍යාධි ධම්මා මරණ ධම්මා කියන මේ හතරම උරුම වෙන්නේ මෙන්න මේ සංසාරික
දුක නිසා රෝගේ නිසා. මේ සංසාර රෝගයට නිවැරදි බේතක් බුදුහාමුදුරුවෝ කියනවා. මේක බේතක්. මේක හොඳට අහලා දැනගෙන මේ බේත හදාගෙන පාවිච්චි කරන්න. මේක පාවිච්චි කළ යුතු දෙයක්. ඒ නිසා මේ බේත් චීත්‍යෝ කියවා ඉඳලා මේ බේත් මේ රෝගයෙන් සාප්සනිකයක් සුවයක් වෙන්නේ නැහැ. මේ සංසාර රෝගයෙන් සදාට මිදෙන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මෙතන තියෙන්නේ අනුගමනය කළ යුතු, මෙතන කියා දෙන්නේ අනුගමනය කළ යුතු නිවැරදි මාර්ගචර්යාවක්, මාර්ග ප්‍රතිපදාවක්, එමත් නැත්නම් ධම්මානුගම ප්‍රතිපදාවක්. ඒක තමන් විසින් හැසිරිය යුතු මාර්ගචර්යාව. ඉතින් ඒක නිසා පින්වතුනි, යම් කෙනෙකුට මේ ධර්මය අහලා, බුද්ධ ධර්මය අහලා ඉෂ්ට කරගත්ත යුතු, ඉෂ්ට සිද්ධ කරගත්ත යුතු ඒකායන අවස්ථාව තමයි අවම වශයෙන් මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් වූ අවස්ථාවේ සෝතාපට්ටි ඵලයටවත් පත් වෙන්න පුළුවන් නම් එතෙන්දී ඒ පුද්ගලයාට සතර අපාදුකෙන් සදාටම මිදී නිදහස් වෙන්න පුළුවන්. නිවන් සාක්ෂාත් කරගත්ත කියලා තීරණයක් ගන්න පුළුවන්. ඒ වගේම මෙතෙක් කල අර කාමෝග, භවෝග, විත්‍යෝග, අවිජ්ජාෝග වලට පැටලෙලා මේ සංසාර ගමන ගියේ අර ගමනට විරුද්ධව, මෙතෙක් කල ගිය ගමනට විරුද්ධව පටිසෝතගාමී මාර්ගයට අවතීර්ණ. ඒ ඥානිත වශයෙන්ම නිවන අවබෝධයට සෝතාපට්ටි ඵලයටපත් වූ පුද්ගලයෙක් සුදුසුකම් ලැබෙනවා නිවන කරාම ගමන් කරනවා. ඒ නිසා මේ හැම කෙනෙකුටම තේරුම් ගන්න ඕන අවම වශයෙන් මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවක යම් කිසි කෙනෙක් සෝතාපට්ටි මාර්ගයට අවතීර්ණ වෙලා සෝතාපට්ටි ඵලයටපත් වුණොත් ඒ පුද්ගලයාට පුළුවන් නියත වශයෙන්ම නියත සම්බෝධි පරායනයෙන්ම සතර අපාය දුකෙන් මිදී නිදහස්. ඒ නිසා මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබූ කෙනෙකුගේ ඒකායන පරමාර්ථයේ අධිෂ්ඨානයේ විය යුත්තේ මෙන්න මේ සෝතාපට්ටි ඵලයටපත් වෙන්නට අවශ්‍ය කර්ම කාරණා වල දැනගෙන ඒ මඟ අහගෙන මේ මාර්ගය අනුගමනය කිරීම. ඉතින් ඒක නිසා පින්වතුනි, මම අද බලාපොරොත්තු වෙනවා බොහොම කෙටියෙන් මේ සෝතාපට්ටි ඵලයටපත් වෙන්නට අවශ්‍ය වන්නා වූ මූලික කර්ම කාරණා කිහිපයක් පැහැදිලිව පිළිසිදුව කියලා දේශනා කරනවා. යම් කිසි කෙනෙකුට සෝතාපට්ටි ඵලයටපත් වෙන්නට පෙර සම්පූර්ණ කරගත යුතු කරුණු හතරක් තියෙනවා. සුද්ධ දේශනාවේ දේශනා කරලා තියෙනවා. මේක ගොක්කන්වල තියෙනවා, අලක් තියෙනවා. ඕවයි පතිරූපදේශ වාසෝච උපේතක පුඤ්ඤතා අත්ථ සම්මා පණිතිච අරිය සත්‍යාන දසන. මේ කරුණු කාරණා හතර ඊටාම වැදගත්. පතිරූපදේශ වාසෝච උපේතක පුඤ්ඤතා අත්ථ සම්මා පණිතිච අරිය සත්‍යාන දසන. මේ කරුණු හතර පිළිබඳව මම පොඩි විග්‍රහයක් විදිහට කරනවා. මේ කරුණු හතර සම්පූර්ණ කරගත්ත කෙනෙකුට ඊගාවට සෝතාපට්ටි මාර්ග අංග 4 සම්පූර්ණ කරගන්න අවස්ථාවක් ලැබෙනවා. සෝතාපට්ටි මාර්ග අංග 4 කල්යාණ මිත්‍ර සම්පත්තිය, පරම පවිත්‍ර සීල ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම සහ ධම්මානුගම ප්‍රතිපදාවෙන් හැසිරීම. මේක තමයි නියත වශයෙන්ම සෝතාපට්ටි ඵලයටපත් වෙන්නට උපකාර වන්නා වූ සෝතාපට්ටි මාර්ග අංග 4 කියලා කිව්වේ. ඒක සෝතාපට්ටි මාර්ග අංග 4 කිව්වේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබීම, පරම පවිත්‍ර සීල ධර්ම ශ්‍රවණය කිරීම,
මානසිකාරයෙන් කටයුතු කිරීම සහ ධම්මානුගම ප්‍රතිපදාවෙහි හැසිරීම. දැන් මේ සෝතාපට්ටියන් අතර සම්පූර්ණ උද්ගලයක් සඳහා මේ සෝතාපට්ටියන් අතර සම්පූර්ණ වෙනකොට මාර්ගය සම්පූර්ණ වෙනවා. ඒ මාර්ගය සම්පූර්ණ වීමේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනක් මේ සංසාරයේට ඇදලා බැද තබන බැමි තුනක් තමයි සංයෝජන තුන. ඒ සංයෝජන තුනක් තමන්ගේ මේ සංසාර ගමනට බැඳලා තියෙන සංයෝජන තුනකින් මිදී නිදාස් වෙනවා. ඒක තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන පහියන්ති කියලා දේශනා කරලා තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට සෝතාපට්ටි ඵලයට පත් වෙනකොට ওই සංයෝජන තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනෙන් මේ සංසාරයේ බැඳලා තියෙන ඇඳලා තියෙන සංයෝජන තුනෙන් ওই තුනම කැපිලා. හැබැයි තව සංයෝජන හතක් ඉතුරු වෙනවා. කාම රාග, පටිඝ, ඒ වගේම රූප රාග, අරූප රාග, මාන උද්දච්ච, අවිද්‍යාව කියන හතක් ඉතුරු වෙනවා. නමුත් මූලික තුන මේ සෝතාපට්ටි ඵලයටපත් වීමෙන් සම්පූර්ණයෙන්ම නැති වෙලා. ඒ නිසා තමයි පුද්ගලයා නියත වශයෙන්ම සංසාර ගමනේ අර සතර අපායෙන් මිදී නිදහස් වෙලා නිවන් මාර්ගය කරා අවතීර්ණ පුද්ගලයෙක් වුණා කියලා කියන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ සෝතාපට්ටි ඵලයටපත් වූ පුද්ගලයෙක් ඉපදෙන්නේ ස්ථාන දෙකක පමණක්මයි. සෝතාපට්ටි ඵලයට පමණක්පත් වූ පුද්ගලයෙක් ඉපදෙන්නේ ඕලංගොල කියලා එක්ක මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබලා මිනිහෙක් වෙලා උපදිනවා. එක්ක දේවත්ව ප්‍රතිලාභයක් කළා ඔය දිව්‍ය ලෝකවල අර සම්මාදිට්ඨික දේවතාවයෙක් ඉපදෙනවා. වෙන කොහේවත් මේ ඉපදෙන්නට ක්‍රමයක් නෑ. සෝතාපට්ටි ඵලයටපත් වූ කෙනෙකු උත්තමයි. එයා ආර්යයන් වහන්සේ කෙනෙක්. එයා ආර්ය තත්ත්වයටපත් වූ. ඒ නිසා මේ ධාතුසෝතාපන්න තත්ත්වයටපත් වූ කෙනෙක් විශේෂයෙන්ම මනුෂ්‍ය ලෝකෙ මිනිහෙක් වෙලා පතිරූපදේශ වාසයක තමයි උපත ලබන්නේ. එහෙමත් නැත්නම් දිව්‍ය ලෝකයක සමාධිත්‍ය විවිධ කටියට උපත ලබන්නට පුළුවන්කම තියෙනවා. එතන ඉඳන් යම් ආකාරයකින් ඉතිරි මාර්ගඵල හතර සම්පූර්ණ කරගන්නට අවශ්‍ය කරුණු කාරණා කටයුතු සම්පාදනය කරගන්න නම් පූර්ණ කරගන්න. ඉතින් ඒක නිසා පින්වතුනි අපි මේ කරුණු කාරණා ටික නැවත එකින් එක කොට විග්‍රහ කරලා බලමු මොනවාද මේ අවශ්‍ය දේවල් කියන්නේ. පළවෙනි එක තමයි පටිરૂප දේශ වාසුක. දැන් මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව මේ ලෝකෙ මේ පෘථිවියේ මනුෂ්‍යයන් ජීවත් වෙන තැනක දේශ තුනක් තියෙනවා. කොටස් තුනකට බෙදලා තියෙනවා. අපරාපරන්ත, සුණාපරන්ත, පටිરૂප දේශ කියලා. මේකෙන් පූජාවලියේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. 108 ගාමී පිටුවල මේ පරදේශ කියලා කොටනවා. මේ පරදේශයන් ඉපදුනාම ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ. ඒ බුද්ධ බල බුද්ධ ඥාන මේ බුද්ධ දර්ශනය ආන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සුණාපරන්ත කියන දේශයේ ඉපදුණු කෙනෙකුට මේ බුදුබණ අහලා මේ නිවන් මාර්ගයේ අවතීර්ණවන්නට උපකාර වන්නා වූ පළවෙනි කාරණය සම්පූර්ණ කරගන්න බැහැ. නමුත් පටිඝ දේශ වාසී කියන එක යමුද්දීපේ සහ මේ හිරබිම අතුරු ඒ යම් කිසි ප්‍රදේශ කොටසක් ඇතුළේ විග්‍රහ කරලා තියෙනවා. ඒක නිසා මධ්‍ය මණ්ඩලයේ තුල ඉපදුණු ඕනෑම කෙනෙකුට මේ පටිඝ දේශ වාසීක ඉපදීම නිසා ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මේ පරමපවිත්‍ර සීල ධර්මයේ ශ්‍රවණය කළ පරතෝගෝසික ප්‍රත්‍ය සම්මාදිට්ඨිය ලබා. ඒ වගේම යම් කිසි කෙනෙකුට මේ අපරාපරන්ත දේශයක ඉපදුනා ඒ අපරාපරන්ත කියන එකේ තේරුම ඒ ඉපදුණු තැනින් අර පටිඝ දේශයේ උනන මධ්‍ය මණ්ඩලයේ ඇවිල්ලා
මේ බුද්ධ ශක්තියට බුද්ධ බලයට අනුගත වෙන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් අපි හිතමු ජපාන් රටේ චීනයේ ඉන්දියාවේ ඇමරිකාවේ ඉංග්‍රීසි මේ කොහේ හරි ඉපදුනා යම් කිසි වෙලාවක ඒ පුද්ගලයාට මේ රටට ඇවිල්ලා මේ ජම්බුද්වීපයට ඇවිල්ලා ඒ පුද්ගලයාට මේ ප්‍රතිરૂප දේශයේ අර බුද්ධ ශක්තියට අනුගත වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒක නිසා එවන් දේශ අර අපරාපරන්ත දේශ කියලා ඇහියට විග්‍රහ කරනවා. නමුත් මේ පින්තුන් 100% සාහිත්‍ය කරලා දන්නවා මේ ප්‍රතිરૂප දේශ වාසයක් ඇටියට මේ හිරබිම මේ මධ්‍ය මණ්ඩලයේ විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා උපතින්ම මේ ප්‍රතිરૂප දේශ වාසයේ උපදින්නේ යම් කිසි බුද්ධ ශක්තියකට අනුගත වෙන්න පුළුවන් ආකාරයේ යම් වාසනාවක් තියෙන පුද්ගලයා. නමුත් හිතන් දෙපා මේ හිරබිමේ උපදින හැම කෙනෙකුටම ওই ශක්තිය තියෙනවා. ওই වාසනාව ලැබෙනවා. ওই ශක්තිය ওই බලය ලැබෙනවා. ඒ වගේම උභේතගත පුණ්‍යතා ශක්තිය ඊටත් වඩා හුඟක් බලවත්. මේ හැම කෙනෙක්ම මේ බුදු කෙනෙක්ව බුද්ධ ශ්‍රාවකෙක්ව කියන උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න නම් මේ උභේතගත පුණ්‍යතා පෙර කරන ලද ශක්තිය තියෙනවා. ඒ පෙර කරන ලද පුණ්‍ය ශක්තිය නිසා තමයි හැම කෙනෙකුටම මේ ධර්මය අහන්න ලැබෙන්නේ. මේ බුදුබණ තේරෙන්නේ. මේ බුදුබණ සොයාගෙන යන්නේ. මේ බුද්ධ ශක්තිය පිළිබඳව කරුණු කාරණා විමසලා මේ මාර්ගයේ ආගන්නට පිට ආලු කැමැත්ත ඇති වෙන්නේ. අවශ්‍යතාව උපදින්නේ. ඒක නිසා මේ උපේතගත පුණ්‍යතා ශක්තිය බොහොම බලවත් වෙනවා. නමුත් මේ ප්‍රතිરૂප දේශයේ ඉපදුණු බොහෝ මිනිසුන් ඉන්නවා අර උපේතගත පාපී ශක්තියකින් යුක්තයි. ඒවක් කොටසක් ඉන්නවා. එදා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ අවස්ථාවේ ඒ ජම්බුද්වීපයේ සිටිය මිනිසුන්ගෙන් බොහොම සුළු පිරිසක් එහෙම නැත්නම් 8ක් 10ක් අතර ප්‍රමාණයක් විතරයි මේ උපේතගත පුණ්‍යතා ශක්තිය තිබිලා ඒ බුදුහාමුදුරුවෝ හම්බෙලා මේ බුදුබණ අහලා මේ බුද්ධ ශක්තියට අනුගත වෙලා මේ මඟඵල ලැබුණා. අද ඒ වගේමයි අද එච්චරවත් ප්‍රමාණයක් නැහැ මේ ජනතාවගෙන් සමානට 1%ක් 2%ක්වත් ඇත්තේ නැති තරමයි මේ උපේතගත පුණ්‍යතා ශක්තිය ලැබෙලා. ඉතින් ඒක නිසා එකත් මේ උපේතගත පුණ්‍යතා ශක්තිය අත්‍යවශ්‍යයි සමාධියටපත් වීමට පරතෝගෝසික ප්‍රත්‍ය ලැබීමට. ඒ වගේම අත්ථ සම්මා පණිතිච කියන්නේ අත්ථ කියන්නේ මමත්වයේ මඤ්ඤතාව සම්මා කියන්නේ මේකේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තමන් නිදහස්වි මේ පැවැත්ම මේ පංචස්කන්ධයේ උපාදානය කරගැනීමෙන් කැමැත්තෙන්ම නිදහස් වන්නට අවශ්‍යතාවක් ඇති වෙනවා. ඒක ටිකක් ගැඹුරු තරක් තියෙන දෙයක්. නමුත් මේ පංචස්කන්ධයේ පිළිබඳව අහලා දැනගෙන මේ පංචස්කන්ධයේ පිළිබඳව ඇති කැමැත්ත ආසාව අවශ්‍යතාවය තණ්හාව උපාදාන කරගෙන කැමැත්තෙන් නිදහස් වීම තමයි අත්ථ සම්මා පණිතිච. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය අවබෝධයට අවශ්‍ය වන්නා වූ ශක්තිය ඇතිවීම කියලා කියන්නේ. ඒ වගේම අරිය සත්‍යාන දර්ශන. අරිය සත්‍යාන දර්ශන කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට උපකාර වන්නා වූ ධර්මයක් දේශනා කරන ඒ වගේම පරතෝගෝසික ප්‍රත්‍ය ලැබෙන ආර්යයන් වහන්සේ කෙනෙක්ගෙන් මේ බණ අහන්නට ලැබීම, මේ මාර්ගය අහන්නට ලැබීම, මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උපකාර වන්නා වූ පටිච්චසමුප්පාද විග්‍රහය අහන්නට ලැබීම. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ මේ ප්‍රතිરૂප දේශ වාසෝච උපේතගත පුඤ්ඤතා අත්ථ සම්මා පණිතිච ආර්ය සත්‍යාන දර්ශන කියන කරුණු හතර සම්පූර්ණ වීමත් සමගයි මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය පරම පවිත්‍ර සීල ධර්මය ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ඒ නිසා
මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සහ පරමපවිත්‍ර සීල ධර්මයේ කියන එක බාහිර පුද්ගලයෙකුගෙන් ආර්යයන් වහන්සේ කෙනෙකුගෙන් කල්යාණ මිත්‍රයෙකුගෙන් ලබාගත යුතු දෙකක්. මේ සෝතාපට්ටි අංග හතරෙන් මුල් දෙක පළවෙනි දෙක තමන්ට බාහිරින් පරතෝගෝසික ප්‍රත්‍යක් ලැබෙන ආකාරයට ලබාගත යුතු දෙකක්. දැන් උබ්බේ නටකත පුඤ්ඤතා ශක්තිය නැතුව මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්නේ නැහැ. පරමපවිත්‍ර සීල ධර්මයක් ශ්‍රවණය කරන්නට බැහැ. ඉතින් ඒක නිසා පින්වතුනි කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ කල්යාණ කියන්නේ කලු නැසන ඉන්නන කෙලෙස් නැසන. කෙලෙස් නැසන මග පැහැදිලිව පිළිසිදුව කියා දෙන මිත්‍රයෙක් කල්යාණ මිත්‍රය. කෙලෙස් කියන්නේ රාග, ද්වේෂ, මෝහ. කලු කියන්නේ කෙලෙස්. කලු කියන්නේ මේ කෙලෙස් කියන එකට තවත් මාර්ගී වචනයක්. ඒ නිසා කලු නැසන මිත්‍ර සම්පත්තිය තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ. කලු කියන්නේ කෙලෙස් නැසන. කෙලෙස් කියන්නේ රාගය, ද්වේෂය, මෝහය, මානය, දිට්ඨි, අවිද්‍යාව මේ මොහොතක් තියෙනවා. රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙස් තුන, මාන, දිට්ඨි, අවිද්‍යාව කියන ප්‍රපංච ධර්ම තුන පැහැදිලිව පිළිසිදුව විග්‍රහ කරලා පෙන්නලා මේ රාග, ද්වේෂ, මෝහ නිසා මේ සංසාරයේ බැඳෙන ආකාරය පෙන්නලා දීලා මේ මාන, දිට්ඨි, අවිද්‍යාව කියන ප්‍රපංච ධර්ම නිසා හිතේ ආකාරයක තණ්හාවක්, අවිද්‍යාව ඇති වෙන බව පෙන්නලා දීලා මේ මෝහ බැම්මක් සකස් වෙලා මේ සංසාරයේ බැඳෙනවා. ඒ නිසා මේ සංසාර බන්ධනයෙන් මිදී නිදහස් වෙන්නට නම් අපි මේ රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙස් ධර්ම තුන තමන්ගේ හිතේ ඇති වෙන්නේ මේ හිතේ ඇති වෙන කෙලෙස් ධර්ම වලින් නිදහස් වෙන්නට මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය අහලා දැනගෙන ඒ නිදහස් වන මාර්ගය අනුගමනය කිරීමට අවශ්‍ය උපදේශ මාර්ග ප්‍රතිපදාව යාදීම කල්යාණ මිත්‍රයෙකුගේ යුතුයකම වගේ. ඒ නිසා මේ සාමාන්‍ය මිත්‍රයෙක් ඔය අභයාරුවෙක් හෝ හිතවතෙක් හෝ නැදෑයෙක් හෝ ආදරවන්තයෙක් හෝ යාළුවෙක් හෝ කියන එක නෙමෙයි මේ කල්යාණ මිත්‍රයෙකුගේ කෙලෙස් නැසන මඟ කියා දෙන මිත්‍රයෙක් කල්යාණ මිත්‍රයා. කෙලෙස් කියන්නේ කුසල හැටියට දැනගන්න ඕන. කුසල මූලය හැටියට කියා දෙන්න. අකුසල හැටියට කියා දෙන්න ඕන. අකුසල මූලය හැටියට කියා දෙන්න. මේක මාගදී භාෂාවෙන් කියලා තියෙන්නේ කුසලම් පජානාති කුසල මූලම් පජානාති අකුසල මූලම් පජානාති අකුසලම් පජානාති. එනිසා කුසල අකුසල පිළිබඳව පැහැදිලිව විග්‍රහයක් කරලා පෙන්නලා දෙන්න. කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං කියන තත්වයට මුලින් කියන සබ්බපාපස්ස ආකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං කියන මේ කර්ම කාරණා තුන පැහැදිලිව විග්‍රහයක් කරනකොට මෙන්න මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා. ඉතින් ඒක නිසා පින්තුනි මේ කුසල අකුසල පිළිබඳ ද්වතාවය සහ කුසල මූලය අකුසල මූලය පිළිබඳව ද්වතාවය පිළිබඳව පැහැදිලි විග්‍රහයක් තියෙනවා. එහෙමත් නැත්නම් තවත් ඊට වැඩිය සරල කරලා කිව්වොත් රාගය, ද්වේෂය, මෝහය කෙලෙස් හැටියට ඒ වගේම රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල, කෙලෙස් මුල හැටියට අලෝභ, අදේශ, අමෝහ කුසල මුල හැටියට ලෝභය, ද්වේෂය, මෝහය කුසල හැටියට පෙන්වලා දෙනවා. විග්‍රහ කරලා පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා යම් කෙනෙක් මේ ලෝභ, දේශ, මෝහ, අලෝභ, අදේශ, අමෝහ, ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ කරුණු තුන මේ කෙලෙස් තුන පිළිබඳ තුන් පැත්තෙම ඒ කියන්නේ මෙතන තියෙනවා ත්‍රි හේතුක පටිසන්ධියක් අවශ්‍ය වෙනවා. මේ නිවන අවබෝධ කරගන්නට ත්‍රි හේතුක පටිසන්ධියක්
අත්‍යවශ්‍යයි. මේ හේතුක පටිසන්ධිය ලැබෙන්නේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබලා ඉපදිලා ඒ කල්‍යාණ මිත්‍රයෙකුගෙන් ආර්යයන් වහන්සේ කෙනෙකුගෙන් මේ ධර්මය අහලා ලෝභය හැටියට කියා දෙන්න ඕන, ද්වේෂය හැටියට කියා දෙන්න ඕන, මෝහය හැටියට පැහැදිලි කරලා විග්‍රහ කරන්න ඕන. ඒ වගේම අලෝභ, අදේශ, අමෝහ කියන මේ කරුණු තුන පැහැදිලිව පිළිසිදුව විග්‍රහ කරලා දෙන්න ඕන. ඊට වඩා බලවත් මේ ලෝභකය, ද්වේෂකය, මෝහකය පිළිසිදුව කියා දෙන්න ඕන. මේ රාගකය, ද්වේෂකය, මෝහකය නිබ්බාන කියලා බුදුහාමුදුරුවෝම පැහැදිලිව පිළිසිදුව දේශනා කරලා තියෙනවා. මේක රාගකය නිබ්බාන, ද්වේෂකය නිබ්බාන, මෝහකය නිබ්බාන කියන එක හරියටම තේරුම් ගත යුතු වචන තුනක්. මේ රාගය උපදින්නේ, ද්වේෂය උපදින්නේ, මෝහය උපදින්නේ තමන්ගේ හිතේ. වෙන කොහේවත් ලෝකෙ කොතනකවත් ඔය කියන රාගය, ද්වේෂය, මෝහය උපදින්නේ නැහැ. උපදිලා කාටවත් කරදරයක් කරන්නේ නැහැ. හැබැයි තමන්ගේ හිතේ උපදින රාගය, ද්වේෂය, මෝහය නිසා තමන්ගේ හිතේ විරුද්ධ බව ඇති වෙනවා. කෙලෙස් බව ඇති වෙනවා. ඒ වුණා කුණු විරුද්ධ ත්‍යාගයට තමපත් වෙනවා. ඔය අපායයන්ට හේතු වෙන්නේ රාගය, ද්වේෂය, මෝහය. ඒක නිසා අයහපත් ඵල, අපල උපද්‍රව, අයහපත් දේවල් සියල්ලම සිද්ධ වෙන්නේ දෝමනස්, දුක, අර ශෝක, පරිදේව, දුක්, දෝමනස්, උපායාස සම්බන්ධ මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ මෙන්න මේ රාගය, ද්වේෂය, මෝහය කියන කෙලෙස් තුන තමන්ගේ සිතේ උපදින නිසා. මේ රාගය, ද්වේෂය, මෝහය කොහොමද උපදින්නේ කියන එක තමන්ට නොතේරෙන නිසා. ඒ නිසා ඒ පුද්ගලයාට මේ රාගය, ද්වේෂය, මෝහය කියන කෙලෙස් තුන යම් වටිනාකමක්, යම් සාරවත් බවක්, යම් ප්‍රියමනාප බවක් තේරෙනවා. ඒ නිසා මේ රාගයෙන් කටයුතු කිරීම විතර ප්‍රිය දෙයක් පුතග්ජන, අසුද්ධවත් පුතග්ජන පුද්ගලයෙකුට වෙනත් ඇත්තේ. හැම පුතග්ජන පුද්ගලයෙක්ම, හැම අසුද්ධවත් පුතග්ජන පුද්ගලයෙක්ම මේ පැවැත්ම, ජීවිත වීම වටිනා හොඳයි සාරයි කියලා කියන්නේ මේ තම ප්‍රිය කරන පංචස්කන්ධය, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධය උපාදානය කරගන්නට කටයුතු කරනවා. ඒ කටයුතු කරද්දී මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීම කරන්නේ රාගයෙන් සහ මෝහයෙන්. ඒ රාගයෙන් සහ මෝහයෙන් උපාදානය කරගෙන අල්ලගත්ත, අයිති කරගත්ත, ගොඩදාගත්ත, එකතු කරගත්ත, බදාගත්ත මේ පංචස්කන්ධය ඕමාත්ම තමන්ට අවශ්‍යසේ, කැමතිසේ, ඍෂිසේ පාත් ගන්න, නාත් ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒකේ ධර්මතාවය, ධර්ම නියමයේ, කර්ම නියමයේ අනුව මේ උපාදානය කරගත්ත පංචස්කන්ධය අපිට කැමතිසේ, අපිට අවශ්‍යසේ, නිත්‍යසේ, සුඛසේ, අර්ථසේ මොහොතක්වත් පාත් ගන්න, නාත් ගන්න පුළුවන්කම කාටවත් ඇත්තේ නැහැ. ඒ නිසා හැම කෙනෙක්ම අර ප්‍රිය දෙයට ඇලිලා රාගයෙන් උපාදානය කරගත්ත, තණ්හාවෙන් උපාදානය කරගත්ත පංචස්කන්ධය අපිටම විරුද්ධ වෙනවා, අපිටම අප්‍රිය වෙනවා, අපිටම අමිහිරි වෙනවා, අපිටම අමනාප වෙනවා. මෙන්න මෙතෙන්දී දෙවෙනි වේශයක් හිතේ ඇති වෙනවා. දැන් අපි පංචස්කන්ධය උපාදානය කරගත්තේ මේ ඇහැ, කන, නාසය, දිවකය, මනස පිනවා. නමුත් දැන් මුනේ ඒ උපාදානය කරගත්ත පංචස්කන්ධය අපිට කැමතිසේ, ඍෂිසේ පාත් ගන්න බැරි කොට ඒක බරක් වෙනවා. ඒක පාත් ගන්න බැරි කොට ඒක මහා විශාල බයක් වෙනවා. ඒක බන්ධනයක්, බැම්මක් වෙනවා. ඒ නිසා මේ බය, බර, බැම්ම, බන්ධනය මේ සියලුම දේවල් ඇති වෙන්නේ මෙන්න මේ අර පිළිලෙට ඇලිලා පංචස්කන්ධය උපාදානය කරගන්න. ඒ නිසා තමයි පුද්ගලයෙක් තුළ මේ දෙවෙනි වේශය කියන ද්වේෂය කියන්නේ බර වෙනවා නම්, බය වෙනවා නම්, එමුනම් බැමකට ආව වෙනවා නම්, හිර වෙනවා නම් මේක දෙවෙනි වේශය. මේ දෙවෙනි වේශය තමයි තරහට, වෛරයට, ක්‍රෝධයට, ඊර්ෂ්‍යාවට, පටිඝයට
පරිලාහයට වද්ද වරේට හේතුව මුල. ඉතින් ඒක නිසා අපි මොනවද අන්තිමට කල්පනා කරන්න ඕනේ අපි තණ්හාවෙන් ආශාවෙන් ඔය ප්‍රියදේට පංචස්කන්ධයට ඇලීම තමයි පළවෙනි වරද. ඒ ඇලීම පංචස්කන්ධය අපිට කැමතිසේ කිසිසේ මනාපසේ පවත්වන්න තමයි අපි අල්ලගත්තේ අයිති කරගත්තේ උඩ ගහගත්තේ. නමුත් ඒක නිත්‍යසේ සුඛසේ ආත්මසේ පවත්වන්න බෑ. ඒක නියත ධර්මතාවය කැමතිසේ පවතින්නේ නැහැ අනිත්‍යයි. සැපසේ පවතින්නේ නැහැ දුක්ඛ. ඒක අපි දුක නිසා අනාත්මයි. ඒ නිසා මේ පංචස්කන්ධයේ උපාදානය කරගත්ත මිනිහෙකුට පුද්ගලයෙකුට සත්වයෙකුට කෙනෙකුට නියත වශයෙන්ම උරුම වෙන්නේ මෙන්න මේ අනාත්මය. ඒකයි කිව්වේ යද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තදනාත්ම. මේ පංචස්කන්ධයේ උපාදානය කරගෙන නිත්‍යදේ දුකදේ අත්දේ අල්ලගන්නට බදාගන්නට එකතු කරගන්නට වරදාගන්නට හිතුවොත් ඒ පුද්ගලයා අනාත්ම වීම නියතයි. ඉතින් ඒක නිසා මේක තේරුම් ගත්ත යුතුයි මේ පැවැත්ම තුළ මේ පංචස්කන්ධය තුළ මේ කෙලෙස් සකස් වෙන්නේ මේ රාගය ද්වේෂය මොහය සකස් වෙන්නේ තමන්ගේ හිතේ තියෙන වැරදි තීරණයක් මිම්මක් දුක්ඛේ අඥාන නිසා දුක්ඛ සමුදය අඥාන නිසා දුක්ඛ නිරෝධේ අඥාන නිසා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව නොදැන අඥාන කමින් කටයුතු කරනවා. එම රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් කටයුතු කරන පුද්ගලයෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට බැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට නම් මේ රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් පිළිබඳව යථාභූත ඥාන දර්ශනය ලබා ගන්නවා. ඒක ලබා ගන්න නම් කල්‍යාණ මිත්‍ර සම්පර්කය ලබන්න ඕන. පරම භෞතික ජීවිත ධර්මයෙන් ශ්‍රවණය කරන්න ඕන. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන පරම පවිත්‍ර ජීවිත ධර්මයේ දේශනා කරන්න පුළුවන් වෙන්නේ ආර්ය ශ්‍රාවකයෙකුට පමණයි. එහෙම නැත්නම් කල්‍යාණ මිත්‍රයෙකුට පමණයි. දැන් මෙතෙන්දී මේ ආර්ය ශ්‍රාවකයේ දේශනා කරන ධර්මයේ අනුමාන ඥානයෙන් දේශනා කරන දෙයක් නෙමෙයි. නමුත් යම් අය මේ දේශනා කරන ධර්මයේ අනුමාන ඥානයෙන් දේශනා කරනවා. එතන මේ ප්‍රතිවේද ඥානයක් එමනම් ප්‍රත්‍යක්ෂ ඥානයක් අධ්‍යයගත ඥානයක් ඇත්තේ නැහැ. යම් කිසි කෙනෙකුට යම් කිසි ගමනක් යන්න ඕන නම් කාගෙන් හරි ආගන්න. අපි හිතමුකෝ දැන් මෙතන ඉඳන් කොළඹට යන්න ඕනේ කියලා. දැන් කොළඹට යන පාර අහගන්න නියත වශයෙන්ම කොළඹ ගිහිල්ලා අත්දැකීමක් තියෙන මේ පාර හරියටම අහගන්න දැනගෙන කොළඹට ගිහිල්ලා අත්දැකීමක් තියෙන කෙනෙක්ගෙන් වෙන්න ඕනේ. නමුත් කොළඹට නොගිය පුද්ගලයෝ පොතක් බලලා කවුරුහරි කියන එක අහලා අනුමාන වශයෙන් කොළඹට යන පාර කියන්න පුළුවන්. ඒක අනුමාන ඥානය. ඒ පුද්ගලයා කොළඹ ගිහිල්ලා නැහැ කවුරුත්. හැබැයි කියනවා මෙතෙන් අතෙන් යනවා නම් රාම්දී ගැරෙන්න ඕන අතනින් මෙතෙන් යන්න ඕන අර මෙහෙම යන්න ඕන හැරෙන්න ඕන යන්න ඕන. ඒක අර කාගෙන් හරි අහගත්ත දෙයක්. එහෙම නැත්නම් පොතක් බලලා දැනගත්ත දෙයක්. එහෙම නැත්නම් තව කොළඹ ගිය කෙනෙක්ගෙන් අහගත්ත දෙයක්. නමුත් ඒක අනුමාන ඥානයක්. ඒක කොතන බොහෝ වර්ධින්නට ඉඩ තියෙනවා. ඒ නිසා මේ අනුමාන ඥානයේ කියන මාර්ගය කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්නට හෝ පරම්පරාගත ජීවිත ධර්මයෙන් ලැබී යුතු ශක්තිය බුද්ධ ශක්තියට අනුගත වෙන්නට ඕල් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මේ පරතෝගෝචි ප්‍රත්‍යසා සම්මාදිට්ඨිය ලැබෙන්න නම් මෙන්න මේ ආර්ය ශ්‍රාවකයෙකුගෙන් කල්‍යාණ මිත්‍රයෙකුගෙන් ප්‍රත්‍යක්ෂ ඥානයක් ලැබූ යථාභූත ඥාන දර්ශනයක් ලැබූ කෙනෙකුගෙන්ම මේ ධර්මයෙන් ආන්දු මේ මාර්ගයේ ආන්දු මේ මාර්ගචර්යාව ආගන්න. එහෙම නැතුව මේ අනුමාන ඥානයෙන් ලැබෙන දෙයක් නෙවෙයි මේක. ඒක නිසා මේක හරියට තේරුම් ගන්න ඕන මේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මේ වර්තෝගෝචික ප්‍රත්‍යසා සම්මාදිට්ඨියටපත් වෙන පරම
පරමපවිත්‍ර සීසත් ධර්ම ශ්‍රවණයක් කියන එක හැම කෙනෙකුගේම ලබන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. ඒක බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් ආර්යයන් වහන්සේ කෙනෙකුගෙන් එහෙම නැත්නම් අඩුම වශයෙන් අවම වශයෙන් සෝතාපන්න ඵලයට පත් වූ අර අධ්‍යක්ීමක් ඇති ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කෙනෙකුගෙන් මේ නිවනට පත් වූ කෙනෙකුගෙන් මේ මාර්ගය අහලා දැනගන්න. එයා වෙන අවස්ථාවක පරතෝගෝචික ප්‍රත්‍ය ලැබෙනවා සම්මාදිට්ඨියට පත් වෙනවා. මම මේ පරතෝගෝචික ප්‍රත්‍ය කියන එක පොඩ්ඩක් විග්‍රහ කරන්න ඕනේ. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනකොට බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් මේ පරතෝගෝචික ප්‍රත්‍ය ලැබලා නෙමෙයි ශාම්පු ඥානෙ. ආගෙන්වත් ගුරු අනුකම් අහලා නෙමෙයි. ගුරුවරයෙක්ගෙන් උපදේශ ලබාගෙන නෙමෙයි. ගුරු හිටියා. උදකරාම පුත්‍ර ආලාරකාලම් ඔය සාමුද්‍රක හිටියා. නමුත් මේ ශාම්පු ඥානෙම බුදුහාමුදුරුවෝ මේ ගුරු මාර්ගයේ මේ පටිච්චසමුප්පාද විග්‍රහය අවබෝධ කරගෙන තේරුම් ගත්තා. ඒකෙත් කිසිම ගුරුවරයෙක් මේක කියන මේ කුසලංශ උපසම්පදා කරන හැටි කියන කෙනෙක් ලෝකෙ හිටියේ නැහැ. ඒක පැහැදිලිවම ධම්මචක්කපවත්තන සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. අර බමුණාවා මාරිනවා කේච්චා දේවේනවා මනුස්සාවා කියන මේ කිසිම කෙනෙක් හිටියේ නැහැ කියලා මේක මේ පරතෝගෝචික ප්‍රත්‍ය ලබා. නමුත් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු බණ අහලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු කල්යාණ මිත්‍ර සම්පත්තිය පරපෞත්‍ර සීලධර්ම අහලා ඊට පස්සේ පරම්පරාව අර බුද්ධ ශක්තියට අනුගත වෙලා පරතෝගෝචික ප්‍රත්‍ය වෙලා මගපල ලැබුවා. සෝතාපන්න සකදාගාමි අනාගාමි ආදී මගපල වලට ලැබුවා. ඒ මගපල වලට ලැබුණු අයට තවත් පරම්පරාවකට මේ පරතෝගෝචික ප්‍රත්‍ය ලබා දෙන්න පුළුවන්. මේ පරමපවිත්‍ර සීලධර්මයේ දේශනා කළා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන්න. මෙහෙම පරම්පරාවෙන් පරම්පරාවට බුදුහාමුදුරුවෝගේ පටන් ගත්ත දේ මේ ආර්ය මහා සංඝරත්නය විසින් කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් මේක ලබා දෙන්න අවශ්‍යයි. ඒකයි පරතෝගෝචික ප්‍රත්‍ය. නමුත් යම් කිසි අවස්ථාවක මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන්න බැරි වෙනවා. සෝතාපට්ටි ඵලයේ පත් වූ එකම පුද්ගලයෙක් හෝ ලෝකේ නැත්නම්. ඉතින් ආවොත් මොකෝ කල්යාණ මිත්‍ර සම්පත්තිය හෝ පරතෝගෝචික ප්‍රත්‍ය හෝ පරමපවිත්‍ර සීලධර්මය හෝ කියන්න බෑ. ඒ පරතෝගෝචික ප්‍රත්‍ය දෙන්න බෑ. සම්මාදිට්ඨියට පත් වෙන මාර්ගය කියන්න බෑ. එහෙම කාලයක මේ ධර්මයෙන් මේ ශාසනයෙන් අභාවයට යනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. යම් කිසි එකම සෝතාපන්න පුද්ගලයෙක් හෝ ලෝකෙ ඉන්නවා නම් ඒ පුද්ගලයාගේ පමණයි මේ කියන පරතෝගෝචික ප්‍රත්‍ය ලැබෙන්නේ. නමුත් පරතෝගෝචික ප්‍රත්‍ය ලබන්නට තවත් ක්‍රමයක් පැහැදිලිව බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ අවස්ථාවේ බුදුහාමුදුරුවන්ගේ හෝ ඒ හිටිය අරහතුන් වහන්සේලාගේ හෝ පරතෝගෝචික ප්‍රත්‍ය ලබාගෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබාගෙන පරමපවිත්‍ර සීලධර්මයෙන් ශ්‍රවණය කරලා සෝතාපට්ටි ඵලයට පත් වූ බොහෝ අය මිය පරලෝක ගිහිල්ලා දිව්‍ය ලෝකවල උපත ලැබුවා. සම්මාදිට්ඨික දෙවියන් හැටියට උපත ලැබුවා. ඒ සම්මාදිට්ඨික දෙවියන් නැවත කවදා හෝ මේ මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා උපදිනවා. දරුවන් වෙලා උපදිනවා. ඒ දරුවන් අර ජාත සෝතාපන්න කියන තත්ත්වයට පත් වූ අය. ඒ ජාත සෝතාපන්න. ඒ නිසා මේ ජාත සෝතාපන්න පුද්ගලයා දිව්‍ය ලෝකේ නම් ආවම ඒ පුද්ගලයා මනුෂ්‍යයෙක් වුණාම මේ මනුෂ්‍ය කටහඬේ මේ සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා තුලින් පරමපවිත්‍ර සීලධර්මයේ ශ්‍රවණය කරලා අර කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දීලා පරතෝගෝචික ප්‍රත්‍ය සම්මාදිට්ඨියට පත් වෙන මඟ කියා දෙනවා. ඒ නිසා පින්වතුනි මේ බුද්ධෝත්පාද කාලය තුල මේ නිතරම ඔය දිව්‍ය ලෝකවල ඉන්න සම්මාදිට්ඨිය දෙවියෝ අර
මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලබන්නට බලාගෙන ඉන්නවා. මොකද අඩු ගානේ එක පරතෝගෝසිකපත්‍ය ලබා දෙන්න පුළුවන් ජාතිසෝතාපන්න පුද්ගලයෙක් මේ ලෝක මේ මධ්‍ය මණ්ඩලයේ තුල මේ පතුරු ප්‍රදේශ වාසය තුල ඉන්නවා. ඉතින් ඒක නිසා එකක් ධර්ම නියාමයට කර්ම නියාමයට අදාළව සිද්ධ වෙන දෙයක්. ඒ නිසා බුද්ධෝත්පාද කාලය තුල මේ බුදුකෙනෙක් බුද්ධත්වයට පත් වෙලා ඒ තියෙන කාලය තුල නිවන් දකින්නට පුළුවන් කාලය තුල එක්කෙනෙක්වත් හිස් වෙන්නේ නැහැ. ඒ නිසා අඩුම වශයෙන් එක හෝදාපත් ඵලයකට ජාතිසෝතාපන්න ඵලයකට පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාගෙන් අඩුම වශයෙන් මේ පරතෝගෝචිකපත්‍ය සම්මාදිට්ඨිය ලැබලා අර කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබන්න පුළුවන්. ඉතින් ඒක නිසා පින්වතුනි මේ ධර්මයේ හරියට ආගන්න තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම දැන් ඔය පළවෙනි සහ දෙවෙනි සෝතාපට්ටි අංග දෙක බාහිර පුද්ගලයෙකුගෙන්ම දෙවෙනි පුද්ගලයෙකුට ලබා ගන්නවා. එහෙම නැතුව ස්වයං ඥාණයෙන් කාගෙන්වත් අහන්න නැතුව කාගෙන්වත් කටහඬින් අහන්න නැතුව මේක ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ පරතෝගෝසික ප්‍රත්‍ය ලැබෙන්න මේ සංනිවේදන මාර්ග වලින් කරන ධර්ම දේශනා වලින් මේක ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම කල්‍යාණ මිත්‍රේ එහෙම නැත්නම් සෝතාපන්න වූ පුද්ගලෙක් ඔය සංනිවේදන මාර්ග කියන ඒවා රේඩියෝ ගුවන් විදුලි රූපවාහිනී මේවා කියනවා ඉන්ටර්නෙට් තවලුත් මාර්ග ඒවා ධර්ම දේශනා කරන්නේ නැහැ. ඒවා පරතෝගෝචිකපත්‍ය ලැබෙන මාර්ගයක් නෙමෙයි. ඒවා සංනිවේදන කියන රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ප්‍රසිද්ධිය කතා ප්‍රතිලාභයක් කතා ප්‍රචාරයක් කතා ප්‍රසාදයක් ප්‍රසිද්ධියක් ප්‍රණාමයක් ප්‍රබෝධයක් ප්‍රශංසාවක් කතා කරන දේවල් සංනිවේදන. ඉතින් ඒක නිසා ඒ සංනිවේදන මාර්ග වලින් රේඩියෝ එකකට කන් දීලා ගුවන් විදුලියකට කන් දීලා රූපවාහිනියකට කන් දීලා ඔය channel එකකට කන් දීලා මේ පරතෝගෝචිකපත්‍ය ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දා ගමින් ගමට ගිහිල්ලා ඒ ගම් වල හිටියට මේ ධර්මයේ දේශනා කළා මේ මක්කියා දීලා මේ පරතෝගෝචිකපත්‍ය කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබා දුන්නා. ඉතින් ඒක නිසා අපිට මේක තේරුම් ගන්න ඊළඟට මේ පරතෝගෝචිකපත්‍ය ලබා ගන්නට පස්සේ සම්මාදිට්ඨියටපත් වෙන අවශ්‍ය ධර්මයේ ආගත්තට පස්සේ තමන්ට කරගත යුතු කාරණා දෙකකුත් සෝතාපට්ටි අංග දෙකක් හැටියට තියෙනවා. ඒ දෙක තමයි යෝනිසෝ මනස්කාරී කටයුතු කළා ධම්මානුගම ප්‍රතිපදාවෙහි හැසිරී. මේ යෝනිසෝ මනස්කාරී කටයුතු කරන්නට නම් අපි අපේ මේ මනස මනින්දිය හරියට පාවිච්චි කරන්නට ඉගෙන ගන්න. දැනගන්න. ඒකට කල්‍යාණ මිත්‍ර සම්පත්තිය පරමපරිශීල ධර්මය අවශ්‍යයි. යෝනිසෝ මනස්කාරය සහ අයෝනිසෝ මනස්කාරය කියලා දෙකක් තියෙනවා. අයෝනිසෝ මනස්කාරයෙන් කටයුතු කරන පුද්ගලයා තමයි රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් කටයුතු කරන පුද්ගලයා. ඒ වගේම රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් කටයුතු කිරීම වැරදි. මේක නිසා Tamanට වැරදි ප්‍රතිඵල තියෙනවා. මේ නිසා Taman මේ භවයක් පමණ වූ ශරීර කූප තුළ කෙලෙස් පොදියක් ගොඩ ගැහෙනවා. මේ රාග ද්වේෂ මෝහ නිසා ආශයන්ගේ සකස් වෙනවා. මේක නිසා අපිට අයහපත් ඵල විපාක දෙනවා කියන தත්ත්වය තේරුම් ගැනීම තමයි මේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම. මිනිහෙක් වෙලා උපදින කෙනෙකුට මනසක් තියෙනවා. ඔය මනස හරියට නිවැරදි හැටියට නියම වශයෙන්ම වැරදි දේවල් අත්හරින්නට එහෙම නැත්නම් කර්මීය ධර්ම කරන්නට අකාරණීය ධර්ම නොකරන්නට තේරුම් ගැනීම තමයි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම. මෙහෙම කළ යුතු දේ සහ නොකළ යුතු දේ හරියට තේරුම් ගන්න බැරි පුද්ගලයෙක්, දුවතාවය තේරුම් ගන්න නැති පුද්ගලයෙක්, දෙපැත්ත තේරුම් ගන්න නැති පුද්ගලයෙක්, එවක් නැත්නම් මේ අටලෝ ධර්ම පිළිබඳව යථාභූත ඥාන දර්ශනයක් නොලබු කෙනෙක්
අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. ඒ පුද්ගලයා මේ අටලෝ දහම ගැන හිතන්නේ මේ පංචස්කන්ධයේ විශාල ලාභයක් ගන්න ඕනේ කියලා. ඒ වගේම අලාභයකට ද්වේෂයක් කරනවා. ඒ වගේම අලාභයෙන් දුක් වෙනවා. ඒ වගේම ලාභයෙන් උදාමීපත් වෙනවා. එනිසා නැවත නිතර මේ පුද්ගලයා මේ ආරම්භක මනස්කාරයෙන් කටයුතු කරන පුද්ගලයා හැම වෙලාවෙම බලන්නේ එක අන්තයකට කටයුතු කරනවා. ඒ කියන්නේ ලාභයේ පමණක් ලබන. අලාභයට දුක් වෙනවා. තරහ වෙනවා. ඒක නිසා ඒ වගේමයි ඒ ලාභ අලාභ නිසා දුක සැපේ පුද්ගලයාට අන්ත දෙකක් ඇතුළේ උරුම වෙනවා. කිසි කෙනෙක් කැමති නැහැ දුක් විඳින්න. හැම කෙනෙකුම බලාපොරොත්තු වෙන්නේ සැප හම්බයි. හැබැයි උරුම වෙන්නේ දුක. ඒ වගේම මේ නිന്ദා ප්‍රශංසා ඒ වගේම යස අයස මේ වගේ දේවල් වලින් කම්පා වෙනවා මේ පුතගෙන පුද්ගලයා ආයුධ මානසිකාරය කටයුතු කරන පුද්ගලයා. ඒ වගේම පොඩ නරක යහපත් අයහපත් සුව අසුව මේවා ගන්න. ඒ වගේම ආනපාන කියන අන්ත දෙක ගන්න. යෝනිසෝ මනසිකාරය කටයුතු කරන පුද්ගලයා පමණයි ආනපාන අස්වපස්ස මේ ගැන වගේ ධර්මතාවයන් මේ වගේ දේවල් පිළිබඳව කටයුතු තේරුම් ගන්න. ඒ වගේම ඒ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුළුවන් පුද්ගලයෙක් වෙනවා නම් පමණයි මේ සංසාර දුකෙන් නිදහස් වෙලා මේ රාගය, ද්වේෂය, මෝහය කියන කෙලෙස් ගති වැරදි දේවල් අයහපත් දේවල් අපල උපද්දව ලැබෙන බව මේ හේතු බල ධර්මයට මහා කල්පා බලන්නට ඉගෙන ගන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙනවා. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන වදාළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ද්වේතාවයේ තේරුම් අරගෙන අවිද්‍යා මූල පටිච්චසමුප්පාද ධර්මය අවිද්‍යා මූල පටිච්චසමුප්පාද ධර්මය කියලා කුසල මූල පටිච්චසමුප්පාද අවිද්‍යාවයි කුසල මූල පටිච්චසමුප්පාද ධර්මය කියලා තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට පමණයි. ඒ නිසා අවිද්‍යා මූල පටිච්චසමුප්පාද විග්‍රහයෙන් විග්‍රහ කරේ මේ පුද්ගලයා තුළ රාගය, ද්වේෂය, මෝහය කියන කෙලෙස් ගති උපදන්නට උපදවාගෙන මේ සංසාර ගමනේ අතරමං වන්නට හේතු භූත වූ මුල් වූ නිදාන වූ ප්‍රත්‍ය වූ කර්ම කාරණා කිහිපයක් විග්‍රහ කරේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා ආදී වශයෙන් කියන අවිද්‍යාව මූල පටිච්චසමුප්පාද විග්‍රහයෙම කොතරම්වත් නිවන නැහැ. ඒක කියන්නේ මේ නිවන බෑ නෑ. නිවන වාග්ය නැහැ. පංචකාම නීවරණ ධර්ම නිවන ආවරණය කරන කර්ම පහ සකස් කර ගන්න ආකාරය. ඒ නිසා අවිද්‍යාව මූල පටිච්චසමුප්පාද විග්‍රහයේ තියෙන දේවල් දැනගන්න ඕනේ. හැබැයි ඒක නිවන නැති බව දැනගන්න. ඒකයි යෝනිසෝ මනසිකාරය. ඒ වගේම කුසල මූල පටිච්චසමුප්පාද විග්‍රහයේ තේරුම් අරගෙන මේ කෙලෙස් තුන රාග මූල, ද්වේෂ මූල, මෝහ මූල උත්‍රාදවන්නට උපකාර වන්නා වූ පටිච්චසමුප්පාද විග්‍රහය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒක හරියට දැනගෙන ඒ තමන්ගේ ජීවිතයේ උපදින කෙලෙස් තුන ඉවත් කරන්නට, අස් කරන්නට කටයුතු කරන්න ඕනේ. ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ මේ තමන්ගේ හිතේ උපදින දේවල් ගැන මේ ඔක්කොම මේ කරුණු සියල්ලම කියන්නේ. තමන්ගේ හිතේ රාගය, ද්වේෂය, මෝහය උපදින. තමන්ගේ හිතේ අලෝභය, සම්මෝහ පටන් ගන්නවා. තමන්ගේ හිතේ ලෝභය, ද්වේෂය, මෝහය කරනවා. තමන්ගේ හිතේ ආරම්භය, තමන්ගේ ඇහැට රූප වෙලා, තමන්ගේ කනට ශබ්දය, තමන්ගේ නාසයට ගඳ සුවඳ, තමන්ගේ දිවට මේ රස තේරෙන්නේ, තමන්ගේ කායයට මේ පහස පොට්ටබ්බ ලැබෙන්නේ, ඒ වගේම තමන්ගේ මනසට මේ ධර්ම අවබෝධ වෙනවා. ඒ නිසා වැරදි දෙයක්, අසුබ දෙයක්, නොකල යුතු දෙයක්, අකර්මණීය ධර්මයක් අපිට මේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය දෙක හරියට තේරුම් ගන්න. පුතඥාන අසුද්ධවත් පුතඥාන පුද්ගලයෝ විතරම යෝනිසෝ මනසිකාරය කටයුතු කළා සංසාර ගමනේ අතරම වෙනවා රාගය, ද්වේෂය, මෝහය තමන්ගේ ජීවිතවල. ඒ වගේම සුද්ධවත් පුතඥාන ආර්යසාවකයෝ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළා විතරම මේ රාගය, ද්වේෂය, මෝහය වැරදි දේවල් ඇතුළේ තේරුම් අරගෙන ඒ වැන්විති නිදහස් වෙන්න හැම අවස්ථාවෙම ක්‍රියා කරනවා.
කරනවා කාර්ය ධර්ම පාවිච්චි කරනවා. ඒක තේරුම් ගත්තට පස්සේ මේ යෝනිසෝ මනසිකාරයේ වෙන කාගෙන්වත් Tamanට ආහාර දැනගත්තට තමා තුළම තමන්ම පවත්වාගත යුතු ගුණාංගය. යෝනිසෝ මනසිකාරයේ නැතුව කිසිම කෙනෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හෝ කල්යනා සම්පatti ලබන්න හෝ නිවන් මාර්ග ඵල ලබන්න හෝ පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඊටත් වඩා විශේෂත්වයක් ඇතුව මේ ධම්මානුගම ප්‍රතිපදාව හරියට තේරුම් ගන්න. ධම්මානුගම ප්‍රතිපදාව කියන්නේ මේ රාගය, ද්වේෂය, මෝහය තමන්ගේ හිතෙන් ඉවත් කළා, අස් කරලා ඒකෙන් මිදී නිදාසන සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂා තේරුම් ගැනීම. සංවර, සංසිඳීම, සම්මා කියන මේ කර්ම තුන, මේ පියවර තුන තමා තුළින් ක්‍රියාත්මක කිරීම. ඒකෙන් එකක් තමයි මේ ධම්මානුගම ප්‍රතිපදාව තමයි මේ භාවනාව සීලය ආරෂ්ඨාංග මාර්ගය අයිති. ඒක නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕනේ මේ සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවම හරියට දැනගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට මේ මාර්ගාංග සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නේ නැහැ. ඒ පුද්ගලයා මේ සීලය, සමාධි, ප්‍රඥාව වැරදියට අරගෙන අද වෙනුවට ඒ සීල, සමාධි, ප්‍රඥා කියන ධම්මානුගම ප්‍රතිපදාව වෙනස් කරගන්න. අද ඔය සීල, සමාධි, ප්‍රඥා බුද්ධ ආගමේ නැහැ. අද තියෙන දාන, සීල, භාවනා. අද ආරෂ්ඨාංග මාර්ගයේ ප්‍රඥාව ඕනේ. ඉතින් ඒක නිසා මේ ධම්මානුගම ප්‍රතිපදාවේ ලොකු භාගයක් තියෙනවා. මොකද අර දාන, සීල, භාවනා කියලා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර තිබුණේ මේ තුන තමයි. දාන, සීල, භාවනා. අද තියෙන්නේ දාන, සීල, භාවනා. නමුත් බුදුහාමුදුරුවෝ ඔය දේශනා කළේ ඔය තුන නෙමෙයි. සීල, සමාධි, ප්‍රඥා. එහෙම නැත්නම් සංවර, සංසිඳීම, සම්මා. ඒ තුනම ආදරේ. අර සංවර සීලෙකුත් නැහැ, සංසිඳන සමාධියකුත් නැහැ, සම්මාවන ආරෂ්ඨාංග මාර්ගයකුත් නැහැ. ඉතින් ඒක නිසා මේක හරියට තේරුම් අරගෙන කළොත් මේ සෝතාපට්ටියන් ගාතට හරියට තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට නිවන් මාර්ග ඵල ලබන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි කවුරුත් කල්පනා කරගන්න ඕනේ මේ සෝතාපට්ටි ඵලයටපත් වෙනවා කියන්නේ මේ සංසාර දුකෙන් සදාටම මිදී නිදහස් වෙන නියත මාර්ගය. සෝතාපට්ටි ඵලයටපත් වූ පුද්ගලයා තුළ තමන්ට යම් දැනීමක් ලැබෙනවා. ඒකත් මම කියන්න ඕනේ. සෝතාපට්ටි ඵලයටපත් වූ පුද්ගලයා තුළ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වෙනවා. බුද්ධ ඥාන පහළ වෙනවා. ප්‍රත්‍යවේක්ෂා ඥාන කියන්නේ බුද්ධ ඥාන. එනිසා ඒ පුද්ගලයාට තමා ගැනම අතීත ආවර්ජනයක් කරලා පසු විපරම් කරන්න ශක්තියක් ලැබෙනවා. ඒ සෝතාපට්ටි ඵලයටපත් වූ පුද්ගලයා තුළ වෙන කාටවත් නොපෙනෙන, වෙන කාටවත් නොදැනෙන ශක්තියක් ලැබෙනවා. ඒක තමයි ප්‍රත්‍යවේක්ෂා ඥාන. තමන් අතීතයේ මේ සෝතාපට්ටි ඵලයටපත් වෙන්නට පෙර කරපු, කියපු, හිතපු දේවල් පිළිබඳව යම් වැරදි අඩුපාඩුයන් තමන්ට පේනවා. ඒවා වැරදි බව, ඒවා නොකළ යුතු බව, ඒවා අකරණීය ධර්ම බව තේරෙනවා. එනිසා තමන්ගේ දැන් මේ චර්යාව හැසිරීම වෙනස් වූ බව තමන්ට තේරෙනවා. ඒ වෙනස් වීමේ යහපත් පැත්තක් තියෙනවා. එනිසා දැන් අර ඉස්සෙල්ලා ආකාරයට නෙමෙයි පුද්ගලයාගේ හැසිරීම, ඒ පුද්ගලයා වෙනත් ආකාරයක හැසිරෙන බව තමන්ටම තේරෙනවා. ඒ වගේම මේ කෙලෙස් හැටියට ඒ පුද්ගලයා දකිනවා. ඉස්සෙල්ලා මේ රාගයෙන් කටයුතු කිරීම, ප්‍රිය දෙයක් ඇලීම දැක්කේ බොහොම ආශාවෙන්, බොහොම හොඳ දෙයක්, බොහොම ප්‍රිය දෙයක්, බොහොම වටිනා දෙයක්, බොහොම සාරවත් බව. දැන් මේක අසාර බව, අනාත්ම බව, නිස්සාර බව, ඒකෙන් ලැබෙන ප්‍රතිඵල අයහපත් බව, ඒක අසුර ධර්මයක් බව තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ කෙලෙස් තමන්ගේ ජීවිතේ උපදින හැම අවස්ථාවකම ඒ කෙලෙස් ප්‍රහාණය කළ හැකි
කළ යුතුයි. ඒකෙන් මිදී නිදහසේ ඇති නිදහසේ යුතුයි කියන ප්‍රත්‍යක්ෂ ඥානය තියෙනවා. ඒ නිසා යුතුය කෙලස් ටික ප්‍රහාණය කරන්නට අයින් කරන්නට ඉවත් කරන්නට ඒ බුද්ධලයා කටයුතු කරනවා. ඒක තමයි ප්‍රත්‍යක්ෂ ඥානය. ඉතින් ඒක නිසා මේ ප්‍රත්‍යක්ෂ ඥානය සෝතාපට්ටි ඵලයේ සකදාගාමි ඵලයේදී අනාගාමි ඵලයේදී අරහත් ඵලයේදී හතරදිම ලැබෙන ඥානය. ඒක ඒ ඵලලාභීන්ට පමණ ලැබෙන දෙයක්. ඒ නිසා තමන්ටම දැනගත හැකි තමන් කොතනද ඉන්නේ, තමන් කොහෙද යන්නේ, තමන් කරන දේ හරියට වැරදිද කියන්නේ. ඒ නිසා අපි මුලින්ම හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේක මේ ධර්මයේ අනුමන හරියට තේරුම් ගන්නවා. මේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණා නම් මේ කුසලම් පජානාති කුසල මූලම් පජානාති අකුසලම් පජානාති අකුසල මූලම් පජානාති කියන මේ හතර හරියට තේරුම් ගන්නවා. ඒ බුද්ධයාට අර ප්‍රත්‍යක්ෂ ඥාන අවබෝධ කරගන්නට පුළුවන්. මාර්ගයේ හරියට තේරුම් ගන්න පුළුවන්. ඒ බුද්ධයා තුළ මග්ග ඥාන දර්ශනය ඇති වෙනවා. මග සහ යායුතු මග සහ නොයායුතු මග්ග අමාර්ග ඥාන දර්ශනය. ඒ වගේම ඒ බුද්ධයා තුළ චිත්ත පාරිශුද්ධිය, ඒ වගේම සීල විසුද්ධිය ඇති වෙනවා. ඒ නිසා ඒ බුද්ධයා සෝතාපට්ටි ඵලයටපත් වෙලා ඉතුරු විසුද්ධි ටික සම්පූර්ණ කරගන්නට කටයුතු කරනවා. ඉතින් ඒක නිසා මුලටම තේරුම් ගන්න ඕන මේ බුද්ධ කල්පයක් තුළදී යම් ආකාරයක ওই සෝතාපට්ටි අංග හතර සම්පූර්ණ කර ගැනීම නිසා තමයි තවත් කෙනෙකුට මේ අරහත් ඵලයෙන් අරහත් බෝධියෙන් බුද්ධත්වයට පත් වෙලා නිවන අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් මේ සෝතාපට්ටි ඵලය පිළිබඳව කියනකොට තවත් පොඩි කරුණු කීපයක් කියන්න. සෝතාපට්ටි ඵලයට පත් වෙන පුද්ගලයා මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවකදීමයි හේතුක ප්‍රතිසන්දියක් ලැබලා සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. නමුත් දෙන්නෙකුට පමණක් උත්තමීන් දෙන්නෙකුට මේ සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරියත් කියන ඵල හතර මාර්ග හතර සහ ඵල හතර එකවරම ලැබෙන අවස්ථාවක් තියෙනවා. ඒ ලෞතර බුදු පියාණන් වහන්සේ කෙනෙක් සම්පූර්ණ ඥාණයෙන් මේ ලබා ගන්නා බුද්ධත්වය එහෙම පළමුවෙන් සෝතාපට්ටි ඵලයට පත් වෙලා ඊට පස්සේ කාලයක් ගිහිර වෙලාවකට පස්සේ සකදාගාමි මාර්ගය අනුගමනය කළ ඵලය, ඊට පස්සේ තවත් කාලයකට පස්සේ අනාගාමි මාර්ගය අනුගමනය කළ ඵලය, ඊට පස්සේ තවත් කාලයකට අරහත් මාර්ගයෙන් ඵලය ලැබෙන ක්‍රමයක් නැහැ. ඒක ලෞතර බුදු කෙනෙකුට සිදුවෙන දෙයක් නෙමෙයි. ලෞතර බුදු කෙනෙකුට මේ සෝතාපට්ටි මාර්ගය, සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය එක මාර්ගයක් හැටියටම එක දෙයක්ම අඛණ්ඩව අදින්නව සිද්ධ වෙනවා. ඒ වගේම ඵල හතරක් එකම යාමයක් තුළ පැහැයක සුළු කාලයක් තුළ මේක සිද්ධ වෙනවා. ඒ වගේම පසේ බුද්ධත්වයට පත් වෙන පච්චේ බුද්ධ කියන බුදු පියාණන් වහන්සේට කායවත් අනුන්ගේ පරිලෝකෝත්සවපත්‍යක් නැතුවම බුද්ධත්වයට පත් වෙන පුළුවන් සෝතාපට්ටි ඵලයේ සකදාගාමි අනාගාමි අරියත් ඵල හතරම එකවරම ලැබෙනවා. ඒ නිසා ඒ උත්තමීන් දෙන්න මේ සෝතාපට්ටි ඵලයේ පහුවෙලා පමණක්පත් වෙලා ඊට පස්සේ සකදාගාමි ඵලයට පත් වෙන ක්‍රමයක් නැහැ. නමුත් අරහත් බුද්ධත්වයෙන් පත් වෙන සුවානුදාසක් කෝටි ප්‍රකෝටි ගණන් බුද්ධ ශ්‍රාවකයන් මගපල ලැබූ මේ ගෞතම බුදු දාසනය තුළ එදා ඉඳන් අද දක්වා මේ අඛණ්ඩව අජින්නව කියන මේ මගපලලාභීන් බොහෝ අය සෝතාපට්ටි ඵලයට පත් වෙලා ඊට පස්සේ කාලයකට පස්සේ මේ සකදාගාමි මාර්ගයේ ඉඳලා ඵලයට එනවා. තවත් කාලයකට පස්සේ අනාගාමි මාර්ගයේ ඉඳලා ඵලයට එනවා. ඒ වගේම අරහත් මාර්ගයේ ඉඳලා ඵලයට එනවා. ඒකට අවස්ථාව කාලයේ යම් පරාසයක් වෙනසක් අතරතුර තියෙන්න පුළුවන්. නමුත් ඒක හරියටම කියන්න බෑ කොච්චර කාලද කියලා. ඒක තමන්ගේ උපේතගත පුණ්‍යතා ශක්තිය සහ මේක මේ කය කරන සහ වැය කරන්නට තියෙන දේවල් පිළිබඳව
ඇතුළත හරියට තේරුම් ගත්තොත් මේ පුණ්‍ය පාප පහිනස කරොත් ඉක්මනට ලබා ගන්න පුළුවන්. පුණ්‍ය පාප පහිනස කරන්න බැරි නම් ඒ පින් පළදීදී තව ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම තවත් එකක් තියෙනවා මේක පිළිසිදුව පැහැදිලිව කියන්න ඕන. මේ සෝතාපට්ටි ඵලයටපත් වූ පුද්ගලයාට නතේ භවං අට්ඨමන්නා කියන්නේ. අටවෙනි භව ඇත්තේ භව හතක් තමයි තුවිලා තියෙන්නේ. භවත් කියන්නේ එහෙම ජාති හතක් එහෙම නෙමෙයි. අද සම්මතයෙන් උදාගන්කාරයෝ මේක වැරදියට මිනිසුන්ට කියා දෙනවා සෝතාපට්ටි ඵලයටපත් වූ පුද්ගලයාට තව ආත්ම හතයි සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්, වැරදි මඟ පෙන්වීමක්, වැරදි දේශනාවක්. බුදුහාමුදුරුවෝ ජනවසුද සූත්‍රයේ කියලා කියනවා බිම්බිසාර රජුව මේ පරිලෝකයට පස්සේ නැවත බුදුහාමුදුරුවෝගේ ජීවිත කාලය තුළම යක්ෂකෝටිකේ කැටි තිබිලා ජනවස පැහැදිලිට ආවා. මෙතෙන්දී ජනවසුද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියලා කියනවා ජනවසුට තව 14 වරක් මේ සෝතාපට්ටි ඵලයේම ඉඳලා ඊට පස්සේ ඊගා ඵලයට යන්නේ කියලා. ඒ වගේම විසාකාව කරපු පුණ්‍ය ශක්තිය වැඩි නිසා තව මනුෂ්‍යත්ව ප්‍රතිලාභ 8ක් ලැබෙනවා කියලා කියනවා සෝතාපට්ටි ඵලයේ. ඉතින් ඒක නිසා මේක හිතන්න ඕන මේක හොඳම අවස්ථාවක් නැතේ භවං අට්ඨමන්නාදියන්ති කිව්ව නිසා 8 වෙනි භවයකටපත් වෙන්නේ නැහැ කිව්ව නිසා මේ 8 වෙනි ජාතියක් ගැන බුදුහාමුදුරුවෝ කියලා නැහැ. මේකට හේතුව මේ බුද්ධාගම කාර්යෝ මේ ජාති සහ භව පටලවා. දැන් මේක දෙකක් බව තේරුම් අරගෙන නැහැ. උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති. එවනම් මොහොම කියන්නේ ඕනේ. ඒක නිසා භව කියන්නේ තව කර්ම බීජ 7යි තියෙන්නේ. 8 වෙනි කර්ම බීජයක් නැහැ කියන එකයි කිව්වේ. හැබැයි ජාති එක කර්ම බීජයක් තුල ජාති කීයක්ද කියන එක බුදුහාමුදුරුවෝ විග්‍රහ කරන්න බෑ. ඒක තම තමන් ඇති කරගත්තා වූ භව ශක්තිය නිසා තමයි ඒ කර්ම බීජ තියෙන්නේ. දැන් මෙතන මේ භවන්ත පැහැදිලිව ත්‍රිපිටකයේ විග්‍රහ කරලා තියෙනවා. දැන් සෝතාපට්ටි භවට පත් වූ පුද්ගලයා එක භවක් දැන් ගෙනියනවා. මිනිස් භවට හරි දේව භවට හරි විතරයි පත් වෙන්න පුළුවන්. මේ දෙකේ නිසා වෙන කොහොමද සෝතාපට්ටි භවට පත් වෙච්ච පුද්ගලයෙක් නෑ. සමහර විට මිනිස් භවට එන්න පුළුවන්. ජාති සෝතාපන්න හැටියට දේව භවයට යනවා. මෙතන මිනිස් ජාතියේ ඉපදින අපට 4-5 සෝතාපට්ටි ජාති සෝතාපන්න හැටියට උපදින්න පුළුවන්. එතන එක භවයි තියෙන්නේ නමුත් ජාති පහක් හයක් තියෙන්න පුළුවන්. 4-5ක් තියෙන්න පුළුවන්. දේව භව මිනිස් භව කෝලම් කෝල හැටියට ඉන්න පුළුවන්. එතන තියෙන්නේ එක භවයි. සෝතාපට්ටි භවට පත් වෙනවා. ඊට පස්සේ ඒ සෝතාපට්ටි භවට පත් වූ පුද්ගලයන් ඊගාවට අනාගාමී මාර්ග භව පූර්ණ කරගන්න කටයුතු. ඒක තව එක බව. ඊට පස්සේ අනාගාමී ඵල බවට පත් වෙනවා. ඒක තුන්වෙනි බව. ඊට පස්සේ සකදාගාමී ඵල බව. ඊට පස්සේ අනාගාමී මාර්ග බව 4, අනාගාමී ඵල බව 5, අරහත් මාර්ග බව 6, අරහත් ඵල බව 7. 8 වෙනි බව නැහැ. නමුත් මේ ඵල මේ බව සමහර විටක ආත්ම 10කින් 15කින් 20කින් ඉවර වෙන්න පුළුවන්. ඒ වගේම විනාඩි 2කින් පාරිචාරිකතුමාට සිද්ධ වුණා වගේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ අනිවාර්යයෙන්ම මේ භවහට පාස් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ භවහට පහු කරන්න ඕනේ. ඒ නිසා එකම ජීවිත කාලයක තුල ඔය භවහට අවසන් කරන්න පුළුවන්. ජීවිත කාල කීපයකින් ජාති කීපයකදී මේ භවහට පහු කරන්නට පුළුවන්. මේවා සම්පූර්ණ කරගත යුතු දේවල්. ඉතින් ඒක නිසා මේ නතේ භවං අට්ඨමන්නාදී කියපු එක හොඳට තේරුම් ගත්තොත් විතරයි මේ නිවන අවබෝධ කරගන්නට මේ සෝතාපට්ටි ඵලයටපත් වෙන්නට අවශ්‍ය කරුණු ගන්න තියෙනවා. තව උගා දේවල් කියන්න තිබුණා මම කියන්නේ විලාව අහුවෙගෙන යනවා. මොකද ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න තියෙන නිසා දැනට මේ ධර්ම දේශනාව අවසන් කරනවා. නමුත් ඕන කෙනෙකුට මේ ධර්ම දේශනාවට අදාළ හෝ අදාළ නොවන හෝ ඕනෑම ප්‍රශ්නයක්
आनंद और चावल
ගෙන් සිතින් සමාදෙන්නා යම් හෝ පිනක් කළාම ඒ සියලුම පින්ද සියලුම සත්‍යයන්ට පවරමින් ධර්ම මාර්ගයේ යමින් ඉතා ඉක්මනින් ගිහි දිවිය හැර පැවිදි දිවියට පත් වෙන උත්සාහ කරයි. නමුත් තවමත් සසරේ ඇති කීප දෙනෙකු සැබඳි බැඳීම් වරින් වර කදින් අපිරි එයට බාධා පමුණුවයි. එම උතුම් පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමට තවදුරටත් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? දැන් මේ එක පුද්ගලයෙක් කරන වැඩක් ගැන මේ කියන්නේ. පුද්ගල දැන් මෙහෙමයි. දැන් ඒ පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම හරියටම කරන්න. දෙක ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරීම හරියටම තේරුම් ගන්න. ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙනවද යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවද කියන එක ඒ පුද්ගලයාම තීරණයක් ගත යුතුයි. වෙන කාට දැන් ඒ පුද්ගලයාගේ මෙනෙහි කිරීම පිළිබඳව හිතට එන අරමුණු පිළිබඳව එහෙම නැත්නම් මේ මනස සංවරද නැද්ද කියන එක පිළිබඳව වෙන කාටවත් කියන්න බෑ. කාටද කියන්න පුළුවන්? ඒ දැන් ක්‍රියාව සංවරද නැද්ද කියලා කාටවත් පේන්නේ. වචනේ සංවරද නැද්ද කියලා කාටවත් පේන්නේ. හැබැයි පේන්නේ නැති දේ මොකද්ද? මනස දැන් මේ බුදුහාමුදුරන්ගේ ධර්මය අනුව කායේන සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ සාල්සබ්බත අන්න තුනම සංවරෝ. ඒක තමයි පළවෙනි අවශ්‍යතාවය. ඊට පස්සේ දැන් ඒ පුද්ගලයා ඔය කියන පුද්ගලයාට මම දන්නේ නැහැ හරියට කියන්නේ ඒ පුද්ගලයාට සමහර විට පරිතෝෂ ප්‍රත්‍යක් වෙනහනි ලැබෙන්නත් පුළුවන් යාසෝතාපන්න වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ හැබැයි මේක මේ උත්සාහයක් අරගත්තන හරියන්නේ. උත්සාහයෙන් විතරක් කරන්න බෑ. මේක අවශ්‍ය මොකද්ද? මේක ඕන කරන්නේ යථා භූත ඥාන දර්ශන. මොකක් ගැනද? කරණීය ධර්ම කියන කල යුතු දේ සහ අකරණීය ධර්ම කියන නොකල යුතු අත්හැරිය යුතු දේ. ඒ පුද්ගලයා ආශ්‍රය කල යුතු දේ සහ බැහැර කල යුතු දේ හරියට දැනගන්න. මේ ආශ්‍රය කරන්නේ බැහැර කරන්නේ මොකද්ද? තමන්ගේ හිතට එන අරමුණු හය වෙන මොකක්වත් නෙමෙයි. ඔය අරමුණු හයට අමතරව වෙන කිසිම අරමුණක් ඔය පුද්ගලයාට එන්න බෑ, එන්නේ නැහැ. හැබැයි ඔය අරමුණු හය ඇහැට එන රූපේ පිළිබඳ රූප අරමුණු, කනට ඇහෙන ශබ්දේ පිළිබඳ ශබ්ද අරමුණු, නාසයට ලැබෙන ගඳ සුවඳ පිළිබඳ ගන්ධ අරමුණු, දිවට ලැබෙන රස පිළිබඳ රස අරමුණු, කායයට ලැබෙන පහස පිළිබඳ පොට්ටබ්බ අරමුණු, මනසට ලැබෙන ධම්ම පිළිබඳ ධම්ම. ඔය අරමුණු හය ඕනම පුද්ගලයෙකුට ලැබෙනවා. ඒකෙන් අපි තීරණය කරන්න ඕන මේ අරමුණු හයෙන් අපි භාවිතා කළ යුතු දේ මේකයි, භාවිතා නොකළ යුතු දේ මේකයි. මේක පැහැදිලි කරන වචනයක් පාඩයක් තියෙනවා. මේක හරියට අර්ථය තියෙනවා. පරිමුඛං සති උපට්ඨපෙත්වා සතෝව අස්ස සති සතෝව පස්ස සති. ඒ නිසා මේ තමන්ගේ හිත තමන් පිරිසිදු කරගන්න. වෙන මොකක්වත් නෙමෙයි මේ පිරිසිදු කරන්න යන්නේ මොකද්ද? තමන්ගේ හිත. දැන් ඔය ඉස්තර ආච්චිලා අම්මලා උග පරණ උදවිය කියවනේ ළමයි ඔය කාමරේ අස්පස් කරගන්න මේ කියන්නේ ඔය අනුපා අස්පස් පස්සේ තමයි අස්පස් මේ කාමරේ නම් තියෙන ඔක්කොම බඩ ටික ඉල්ලන්න නෑ. දැන් කාමරේ තියෙන ඔක්කොම බඩ ටික ඉල්ලන්න වගේ තමයි දැන් හිතට එන හොඳ නරක ඔක්කොම අරමුණු රූපයක් වෙනවා කියලා හරි කරනවා නම් ඒක මොකක්ද? ඒක අර අස්පස් කිරීමක් නෙමෙයි. ඒ වගේම දැන් ඉස්සර දැන් මේ සිංහල හෙළබිමේ අතීතයේ කියපු වචන හරි වැදගත්. දැන් වචනයක් තියෙනවා අස්පස් කිරීමකට වඩා ටිකක් ගැඹුරු ගැළපෙන වචනයක්.
සුද්ධ බුද්ධ කරගන්න කිව්වනේ. මොකක්ද කිව්වේ? සුද්ධ බුද්ධ. ඔය ඕක තමයි සුද්ධ කියන්නේ මේ කෙලෙස් අත්තරිනවා. බුද්ධ කියන්නේ මේ රාග භව, වේග භව, මෝහ භව මුලින්ම උදුරලා අස්තෝ. ඕක තමයි නිවන. ඔය දෙක කරගත්තා නම් ඔයදෙන නිවන. සුද්ධ බුද්ධ කරගත්තා නම් ඔය ඉතින් කිව්වනේ නැහැටි. ඉතින් ඒක නිසා මේක කරනවද නැද්ද කියන එක මේක තේරෙනවද නැද්ද කියන එක මේ මාර්ගය අනුගමනය කරනවද නැද්ද කියලා ඒ පුද්ගලයා විසින් හිතනවා මිස කල්පනා කරනවා මිස අපිට කරන්න බෑ. හැබැයි බුදුහාමුදුරුවෝ මේකට පියවර පහ ඉදිරිපත් කළා. ඒ පියවර පහ තමා ආවර්ජන වචිතා, සම්පජ්ජන වචිතා, අදිඨාන වචිතා, උට්ඨාන වචිතා, පච්චවේක්ඛන වචිතා. මේ පහ යම් ආකාරයකට තේරුම් අරගෙන වචිතා කියන්නේ කුසිතම් කියන්නේ තමන්ගේ හිතට එන අරමුණු පිළිබඳව යම් ආකාරයකට යහපත් ආකාරයකට කටයුතු කරන්න දුන්න උපදේශ පහ. ආවර්ජන වචිතා. අපි අර ද්වේතාවේ බලන්න. දෙපැත්ත බලන්න. යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය. කර්මීය, අකර්මීය. ආනපාන, අස්වපස්ස, සුද්ධ බුද්ධ දෙකම ආයි. ඒක ඔක්කොම බලනවා නම් අන්න ආවර්ජන වචිතා. ඊට පස්සේ අර අයින් කළ යුතු උදුරා දැමිය යුතු සම්තේරුම් අරගෙන සම්පහදායිවත් කරන්නේ සම්පජ්ජන වචිතා. සංකේත රාගයේ ද්වේෂේ මෝහය. රාගයේ ද්වේෂේ මෝහය තෝරලා බේරලා වෙන් කළා උදුරලාස් කරන්නේ. ඒක තමයි සම්පජ්ජන වචිතා. ඊට පස්සේ මේ රාගයේ ද්වේෂේ මෝහය සම්පජ්ජන වචිතාවෙන් අයින් කරන්නේ යම් අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඊට පස්සේ ඉදිරියට මම මේ රාගයෙන් ද්වේෂයෙන් මොකද කටයුතු කරන්නේ නැහැ. ඒකත් වශිතාව. ඒ වගේම උට්ඨාන වශිතාව. ඒ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල කියන කෙලෙස් මුල තුන තමන්ගේ හිතේ තියෙනවා. නිත්‍ය වෙලා, සුඛ වෙලා, අත්‍ය වෙලා, මුල් බෑගෙන ඇදිච්ච වෙලා, ඇබ්බැහි වෙලා මේක උට්ඨාන කියන්නේ උදුරලා දාන්න. මේක උදුරලා දාන්න අපි ශක්තිය හදස් කරන්න ක්‍රියාමාර්ගය ගන්න. ඒක උදුරලා දැම්මම නැද්ද කියන එක බලන්න ඊට පස්සේ පච්චවේක්ඛන වශිතාවේ කටයුතු කරනවා. ඒ පහ බුදුහාමුදුරුවෝ බොහොම වැදගත්සේ බුද්ධ ඥානයක් හැටියට ඉස්ලා කරනවා. ඉතින් ඒක නිසා මේව ක්‍රම තියෙනවා. ඕන කෙනෙකුට හොයලා බලන්න ක්‍රම තියෙනවා. මේ ත්‍රිපිටකයේ තනින් බොහෝ සූත්‍රවල මේ මධ්‍යම නිකායේ, අංගුත්තර නිකායේ මේවා කියලා තියෙනවා. හැබැයි බුද්ධ නිකායේ වල බුද්ධ නිකායේ බුදුහාමුදුරුවෝගේ ධර්මයක් එහෙම නෙමෙයි. බුද්ධ නිකාය කියන්නේ බුදුහාමුදුරුවෝ පිළිගන්න පස්සේ තව වෙන වෙන පුද්ගලයෝ කියපු කතා දෙක. ඊට සඳහන් කළ බුද්ධයාට යම් දිනක පැවිදි වීමට අවස්ථාව ලැබුණායි සිතන්න. පැවිදි වුණද ඔහු පැවිදි දිවියේ ගුරු ස්වාමීන් වහන්සේලාගේ අනාර්ය භාවනා ක්‍රම හා සම්මතය නොව සිතින් රහසේ මා කලින් සඳහන් කළ අධිතුන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ඔස්සේ පමණක්ම ගමන් කරයි. නමුත් ගුරු ස්වාමීන් වහන්සේලා උගන්වන අනාර්ය භාවනා ක්‍රම හා ඒ පිළිබඳව එවිට ඔහු ලබා ඇති ප්‍රගතිය ගැන ගුරු ස්වාමීන් වහන්සේලා අන්තිම ස්වාමීන් වහන්සේලා විමසන විට තමා යන මාර්ගයේ සංගවා ගනිමින් ප්‍රකාශයන් පවසන විට ඔහුට අකුසල සිදුවි ඔහුගේ නිවන් මාර්ගය ඇහිදෙන්නේ. දැන් මේ වගේ වයින් එක පුද්ගලයෙක් ගැන අපිට හරියටම මේ එකින් එක වචනින් කියන්න බෑ. දැන් අද සම්මතය මහා බලවේගයි. සම්මතය ඕගාට. සම්මතය තුළ තමයි කාමෝග, භවෝග, ditthiyෝග, අවිද්‍යාව ඔක්කොම තියෙන්නේ. ඒ නිසා සම්මතයෙන් අපි ඉවත් වෙන්න ක්‍රම 7ක් තියෙනවා. මොකද්ද? පරිවර්ජන 5ක්. තේරුණාද? ඒ කියන්නේ අපි මේක පහටපා කියන්නේ අපි හිතෙන් ඉවත් කළ යුතු පියවර 7ක් තියෙනවා. දර්ශනීය පහටපා, සම්මරේ පහටපා, පරිවර්ජන පහටපා, පටිසේවන පහටපා, විනෝදන පහටපා, අදිවාසන පහටපා, භාවනීය පහටපා. ඔය 7ම කරනවා නම් ඒ පුද්ගලයාට ඒක මගහැරලා ඒකෙන් මිදී ඉඳාස් වෙන ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් යම් කෙනෙක් මග හැබැයි මානයක් තියෙනවා නම් ඔය එකක් කරන්න.
මානෙක් තියෙනවනම් අර ආර්යයන් වහන්සේ හම් වෙලා කර්මස්ථාන ගන්න එහෙම නැත්නම් ඒ අවශ්‍ය තැන් වලට ගිහිල්ලා වර්තෝපජපත් ලබා ගන්න පුළුවන්කමක් එන්දා කරන්නේ මාන නැතිව නන්නතරක් නෑ මානෙ විමට බින්ද පල්ලංගම් ආභුජිත්වා පල්ලංගම් ආභුජිත්වා කියන්නේ පහළම අංකයට මානෙ පාත් කරලා දාන්න සංඝසත්‍ය කර්ම සාත පැහැදිලි කරනවා කරුණු 7 දසනේන පහළ දෘෂ්ටිය පිළිසිදු කරගන්න එපා ඉස්සෙල්ලා විද්‍යා දෘෂ්ටියෙන් ලෞකික සම්මාදිට්ඨියට ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨියට තියෙනවා ඒක තමයි දසනේන පහළ දෙක සංවරේන පහළ ඉන්ද්‍රිය සංවරේ ප්‍රත්‍ය සංවරේ ආජීව පාරිශුද්ධ ආයතික සංවරේ ඒ වගේම ප්‍රාථමික සංවරේ සංවර පහළ ඒ වගේම පරිවර්ජනා පහත මගහැරලා යායුතු දැන් තියෙන දේවල් තියෙන අවස්ථා තියෙන ධර්මයන් තියෙන එක මගහැරෙන්න ඒ වගේම පටිසේවන පහත ආශ්‍රය නොකළ යුතු දේවල් බැඳුම් වලට බැඳීමට ආශ්‍රය කරන්න ඔය මට වෙන හැටියට පටිසේවන පහත තමයි තියෙන්නේ බලවත් ඒ වගේම ඔය ආරණ්‍යයේ ඉන්නවා කියන්නේ සම්මත කරන ඒක පටිසේවන ඒක පහතක් ඒ වගේම අධිවාසනා පහතක් විනෝදනා පහතක් භාවනීය පහතක් ඒ හතම කරන්නේ ඒ හතම අවශ්‍යම ඉවරද ප්‍රශ්න අනිපාර දැන් මේක අපි උත්සාහයක් ගැළුවට මේකේ ධර්මතාවයක් තියෙනවා. කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ කම්ම කරිසාමි. ඒක දැන් අපි මේ සංසාරේ ගේන සියලුම දේවල් යම් ආකාරයක ධර්ම න්‍යාමයට කර්ම න්‍යාමයට අදාළයි. ධර්ම න්‍යාමෙන් ලෝකීය කර්ම න්‍යාම. හැබැයි ඕනම කෙනෙකුට ඒ ධර්ම න්‍යාමයේ කර්ම න්‍යාමයේ තිබුණට ඒවා කඩාගෙන ඉඳගෙන යන්න පුළුවන් ක්‍රමයකට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ නිසා තමයි සබ්බාසෝ සූත්‍රය තවනකුත් සූත්‍රවල මේක පැහැදිලි කරලා යම් කිසි කෙනෙකුට අද නිවන් දකින්නට ඕන නම් දැන් හැබැයි අවශ්‍ය අංග සම්පූර්ණ කරගෙන තියෙනවා. 4 ඕන කෙනෙකුට නිවන් දකින්න. හැබැයි අපි අර සම්මතයට කැඩිලා සම්මතයේ දුන්නේ ඉඳලා හරියට. මේ ධර්ම න්‍යාමයේ කර්ම න්‍යාමයේ මොනවා තිබුණත් අවශ්‍ය නම් Tamanට හරිමඟ තේරුම් ගත්තොත් හරිමඟ අනුගමනය කළොත් ධම්මාන්තම ප්‍රතිපල කටයුතු කළ යෝනිසෝමනසිකාරී කටයුතු කළොත් අද උනත් ඕනම කෙනෙකුට මඟඵල ලැබලා අරහත්ත්වයට පත් වෙන්න සියලුම අවශ්‍යතා සියලුම හැකියාවන් සියලුම ශක්ති සියලුම බුද්ධ බල ඥාන අද තියෙනවා. ධර්මයේ තියෙනවා. මඟ තියෙනවා. මාර්ගචර්යාව පැහැදිලි. දැන් ස්වාමීන් වහන්සේ සෝතාපන්න වෙලා ආත්ම හතයි කියන එක පස්සේ ඔය දැන් මේකේ එහෙම ගන්න තියනවද නැහැ? නැතේ භවං අට්ඨමන්නාදී කිව්වා මිසක් ආත්මයට ගැන පුළුවන් වුණා ඒ හතේකට අපි අතින් පාපයක් වුණොත් ස්වාමීන් වහන්සේ අපිට ඒක අපෝ නෑ වෙන්නේ නෑ. ඒක ධර්ම නියමයට අදාළයි. ආයි සෝතාපට්ඨේ ඵලයටපත් වූ පුද්ගලයා නියත සම්බෝධි පරායනෙන්ම සතර අපායකට යන්නේ. දැන් සතර අපායදී කරගන්න බෑ. දැන් මේ ඉදිරි පටිසෝතගාමී මාර්ගයට අවශ්‍ය කර්ම කාරණා කරගන්න බැරි ස්ථාන 4ක් තියෙනවා. ඒක තමයි සතර අපාය. සෝතාපට්ටි ඵලයටපත් වූ පුද්ගලයෙක් උපත ලබන්නේ ස්ථාන දෙකක පමණ. ඔයද එක්ක මනුස්සත්ව වටිනා වේලවල මිනිහ කැටියට මේ පෘථිවිය තුල උපත ලබනවා බීමට පය ගහලා එහෙම නැත්නම් සම්මාදිට්ඨික දෙවියෙක් හැටියට දෙවිය ලෝකවල දිව්‍ය ලෝකයක උපදිනවා. ඒ නිසා වෙන කොහේවත්ම බ්‍රහ්ම ලෝකයක උපදින්නම බෑ. බ්‍රහ්ම ලෝකයක උපදින්නේ අනාගාමී තත්ත්වයටපත් වෙච්ච
අනාගාමී මාර්ගඵලයටපත් වෙච්ච අරහත් ඵලයටපත් නොවූ අභිඥා ලැබූ කෙනෙක් සුද්ධාවාස හතර කියන බ්‍රහ්මකලාවෙන් උපදිනවා. ඒ නිසා රූපී අරූපී වෙන බ්‍රහ්මතලයක මාර්ගඵලලාභියෙකුට කොහෙවත් උපදින්න බෑ. සතර අපායේ කොහෙවත් උපදින්න බෑ. උපදින්න පුළුවන් එකම තැන මනුෂ්‍ය ලෝකේ සහ දිව්‍ය ලෝකේ. හැබැයි සෝතාපන්න සකදාගාමී අනාගාමී අරිහත් කියන මග හතරයි ඵල හතරයි ඔක්කොටම ජීවත් වෙන්න ඉන්න කල් ගෙවන්න පුළුවන් එකම තැන කොහෙද? මනුෂ්‍ය ලෝකේ. දැන් මනුෂ්‍ය ලෝකේ ඉන්න පුළුවන් සෝතාපන්න මාර්ගයේ ඉන්න අය ඵල ලැබුවා. සකදාගාමී මාර්ගයේ ඉන්න අය ඵල ලැබුවා. අනාගාමී මාර්ගයේ ඉන්න අය ඵල ලැබුවා. අරහත් මාර්ගයේ ඉන්න ඵල ලැබුවා. අරහතුන් වහන්සේ කෙනෙකුට එහෙම මේ මනුෂ්‍යත්ව ලෝක මේ මිනිස් ලෝකෙ මිසක් වෙන කොහේවත් එක තප්පරයක්වත් බ්‍රහ්ම ලෝකෙකවත් දිව්‍ය ලෝකෙකවත් ඉන්න බෑ අරහතුන් වහන්සේ. හැබැයි මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබලා මිනිහෙක් වෙලා අරහතුන් වහන්සේ ඕනේ කාලයක් තමන්ගේ පුණ්‍ය ශක්තිය පාප ශක්තිය වැය කරන්න තියෙන කාලෙ ඉන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා අරහත්ත්වයට පත් වෙලා සීල මඟ සම්පූර්ණ කරගෙන අවුරුදු 45ක්. දැන් දිව්‍ය ලෝකෙක දුන්නා ඒ මොහොතේම එතනින් චුත වෙනවා. බ්‍රහ්ම ලෝකෙක දුන්නා නම් සුද්ධාවාසාද ඒ මොහොතේම චුත වෙනවා. ඒ නිසා එහෙම කිසිම මේම තත්ත්වයක් නැහැ. මේ මනුෂ්‍ය ලෝකේ පමණයි අරහතුන් වහන්සේ කෙනෙකුට යම් කාලයක් ජීවත් වෙන්න පුළුවන්. යම් මගපලලාභියෙකුට සෝතාපන්න සකදාගාමී අනාගාමී අරහත් මාර්ග ඵල තියෙන කෙනෙකුට ජීවත් වෙන්න ජීවිතය ගන්න. ඒ සුද්ධාවාස හතර කියන්නේ අතවසින් බ්‍රහ්මතල නෙමෙයි. ඒක සුද්ධාවාස හතර. ඒක නේ මට වෙනම නම් කොයි වැය කරන්න තියෙන ඉඳ තමයි සුද්ධාවාස හතරේ ඉන්නේ. එහෙම නැත්නම් අරහත් ඵලෙන් යනවනේ. එතකොට එතනදී අරහත් ඵලයෙන් පත්තර දැන් මනුෂ්‍යත්ව දැන් සුද්ධාවාස හතරට යන්න පුළුවන් අනාගාමී ඵලයටපත් වූ අභිඥා ලැබූ කෙනෙකුට පමණයි. කරුණු දෙකක් තියෙනවා ඒකට. කරුණු දෙක නෙමෙයි තුනක් තියෙනවා. අනාගාමී ඵලයටපත් වෙන්නත් ඕන අභිඥා ලබන්නත් ඕන අරූපී ඥානයක් ලබන්නත් ඕන ඊට අමතරව අරහත් ඵලයටපත් වෙන්නට අවශ්‍ය ශක්තියක් තියෙන්න බෑ. තිබුණා නම් එතන ඉපදින්නේ නැහැ. එතකොට හැබැයි තාම තියෙනවා ඒ අනාගාමී බ්‍රහ්මතලයට ගිය සුද්ධාවාසයට ගිය පුද්ගලයා තුල මොනවද තියෙන්නේ? රූප රාග අරූප රාග මාන මේවා වැය කරන්න. මේවා කෙවල අවසන් කරන්න. ඒ ගෙවීමට තමයි අර සුද්ධාවාසී ජීවත් වෙන්නේ. හැබැයි ඒව ගෙවන්න ඉබේ ගෙවිලා යන මිසක් ගෙවන්න ක්‍රමයක්. ගෙවීම වේගවත් කරන්න ක්‍රමයක් නැහැ. කරන්න බෑ. එයාට උත්තර ඕන වුණා අරහත්ත්වයට පත් වෙලා නිවන් දකින්න බෑ. එයාට ඕන කියලා. ඒකයි එතන බ්‍රහ්මචර්යය. මනුෂ්‍යාත්මයකදී නම් ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේක කුසල සම්පදා කරලා මේක පුළුවන් තරම් ඉක්මන් කරගන්න. දැන් අරහත් ඵලයට පත් වෙලා ඉන්නවනේ. ඔව් ඉන්නවා. ඒකට වැය කරන්න ඒ වැය කරන්න තියෙන ශක්තිය අනුව තමයි දැන් ඉතින්දී මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබුණාම කය කරන්න ඕනේ, ප්‍රහාණය කරන්න ඕනේ, විරාග කරන්න ඕනේ, නිරෝධ කරන්න ඕනේ, ඔකමයි කරන්න බැරි මොකද? වැය කිරීම කියන එක ජීවත් වෙනාම දවස දාන ඉවරයි. වැය කරලා ඉවරුනාට පස්සේ තව තප්පරයක් ඉන්න අරහතුන් වහන්සේ. වැය කරනකොට පුඤ්ඤ පාප දෙකම වැය කරනවා. දැන් බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් බුද්ධත්වයට පත් වෙලා අරහත්ත්වයට පත් වෙලා ජීවත් වුණා කියනකොට ඒ 45 වැය කරා. නොයෙකුත් නින්දා ප්‍රශංසා ලැබුවා. නොයෙකුත් මිනිස්සු වැඳුම් බැන්න
ගානව නාලාගිරියක් කියුවා අජාසත්ල ගල් පිටුව තව කොච්චර කරා ඔක්කොම වැය කරන්නේ ඒ වැය කරන්න තියෙන ඒවා තමන්ම මේ සංසාරේ කරගත්ත දේවල් නැතුව වෙන මොකක් කරන්නේ තමන්ම සංසාර අතීතේ ණයගන්න සම්බන්ධ ඒවා ගෞරව ස්වාමීන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සාර අසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරමුරා කියන එකේ තේරුම කොට පැහැදිලි කරන්න. දැන් සාමාන්‍ය සම්මතයෙන් අද කියනවා සාර අසංඛ්‍ය කල්පලක්ෂයක් බුදුහාමුදුරුවෝ පෙරමුරේ. මේක සම්පූර්ණයෙන්ම මිනිස්සු නොමග යවන නිවැරදි සහිත වූ ප්‍රකාශයක් මේක. ඊට පස්සේ මේ සාර අසංඛ්‍ය කල්පලක්ෂය කියන එක දැන් මිනිස්සු ගානට ඉලක්කමක් තියෙනවා. මොකද්ද? සතර අසංඛ්‍ය කල්ප ලක්ෂය. මේකේ තියෙන වචන තුනක්. මේක සංදේශනාවක් තේරුම් ගත්තාම මේක තේරුම් ගන්න පුළුවන්. මේකේ තියෙන වචන තුනක් අනේක ජාති සංසාරයෙන් ගාතාවෙත් මේක තියෙනවා. සංසාරයි කියලා යම් කාලපරාසයක් බුදුහාමුදුරුවෝ කටයුතු කළා. සංසාරයි කියලා සංකේතය මොකද්ද? රාගය, ද්වේෂය, මෝහය සාරයි කියලා කටයුතු කළ කාලයක් තිබුණා. ඊට පස්සේ මේ අසංකරණයට කියන්නේ අලෝභ, ආදේශ, අමෝහ. එමනම් මේ රාගය, ද්වේෂය, මෝහය අත්හැරිය හැකි, අයින් කළ හැකි, මේකෙන් නිදහස් විය හැකි කියන කල්පනාවක්, දැනුමක්, අවබෝධයක් ලැබුණා. ඒක පළවෙනි එක සංසාර. ඊට පස්සේ මේ සංඛය කියන්නේ සංඛය. ඒ කියන්නේ රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය, ආසවක්ඛය. කයකලයි කියන අවබෝධයක් ආවා. ඔන්නය තුන මිත්‍යකල් අනේක ජාති සංසාර ඊට පස්සේ
ඊට පස්සේ සංකය. ඔය වචන තුන සංසාර අසං සංකය. මේකේ සංකීර්ණ එක තුන් පාරකට යොදන්න නැතුව එක පාරකට විතරක් මාර්ගදීපාදී භාෂාවේ දුව සාර අසං කය. කල්පය. ලක්ෂ කතාවක් කියමු ඔගේ කොහෙවත් මාර්ගදීපාසාවේ නැහැ. ලක්ෂ කතාව මේ පස්සේ ආත්ම කතාව. පරිවර්තක කියන්නේ තියෙන්නේ කල්පය කියන්නේ කාල ප්‍රකාශය. යම් කිසි කාලයක් යම් කිසි වෙලාවක් ඔය පැය ගානකට ඔය මේ සංසාරය කියලා මෙතෙක් කල් අල්ලගෙන හිටියදී අසංකල හැකි මේ සංකය කළ හැකි මෙන්න මේ තුන අවබෝධ කරගත්ත කාල පරාසය තමන් සාර අසංකය කල්පේ. ඒක නැතුව එහෙම නැතුව මේ කියන ඔය හතර අසංකේය කල්ප ලක්ෂයක් කියන එක නෙමෙයි. මේකක් නෙමෙයි. මේක තියෙන්නේ මේ සංතේරුම් ගන්නට පස්සේ විතරයි මේක තේරුම් ගන්න පුළුවන්. මේක සංතේරුම් ගත්තොත් සංකේයන්නේ රාගය ද්වේෂය මොන. දැන් මේකම තව වචනවලින් කියන්න පුළුවන්. සංකේයන්නේ ලෝභ දේශ මොහ. අසංකේයන්නේ අලෝභ ආදේශ අමෝහ. කය කියන්නේ සංකේ කියන්නේ රාගකය ද්වේෂකය මොහ. මේ රාගකය ද්වේෂකය මොහකය කියන්නේ කය කියන්නේ කපා. මේක අපේ හිතෙන් කපල උන්ලා අයින් කරලා අස්කරන දාන්න පුළුවන්. මෙන්න මේක තේරුම් ගන්නට පස්සේ ඒක තේරුම් ගන්නදී කාලය තමයි මේ සාරාසං කය කාල. හැබැයි ඔය තුන තේරුම් ගන්න ඕනේ. ලෝභ දේශ මොහ ලෝභ දේශ මොහ හැටියට අලෝභ දේශ අලෝභ ආදේශ අමෝහ ඒ ආකාරයට ලෝභකේ ද්වේෂකේ මොහකේ ඒ ආකාරයට තේරුම් ගන්න අන්නේ පුද්ගලයා අන්න තියේ උපසංගයක් ලබන රාගකේ නිබ්බාන ද්වේෂකේ නිබ්බාන මොහකේ නිබ්බාන සංඥා කල්පේ කියලාද කියන්නේ කප්ප. කප්ප කියලා තියෙන කප්පේ ඉතින් අපි සිංහලට දාලා තියෙන කප්ප. මාගේ වචනේ කප්ප. සංඥාස මේ සෝවන් බලාපොරොත්තු වෙන කෙනෙක් මුලදී පටන් ගන්න. මොකද්ද? සෝවන් ඵලයේ බලාපොරොත්තු වෙන කෙනෙක් ඔව් මුලදී එය පටන් ගන්න කෙසේද? දැන් සෝතාපන්න ඵලයේ බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. කරන්න ඕනේ අපේ මේ හිතට එන අරමුණු වැරදි අරමුණු නම් අපි පුළුවන් තරම් ඉක්මනට අයින් කරලා අස් කරලා ඒවා නිදාස්. එතකොට මොකද වෙන්නේ? අපි යන මාර්ගය යනවා. ඒක නිසා දැන් සෝතාපන්න ඵලයටපත් වෙනවා කියන්නේ මොකෝ ඇත්ත වශයෙන්ම මෙතෙන්දි සිද්ධ වෙන සංසිද්ධිය එහෙම නැත්නම් මේකේ සිද්ධ වෙන ක්‍රියාකාරකම් මොකද? තමන් මේ සංසාරේ මෙතෙක් කල දැක්ක වටිනා හොඳයි ප්‍රියයි මනාපයි කියලා හිතුව කටයුතු කරපු පංචස්කන්ධය පිළිබඳව ඇත්ත ඇති හැටියට දැක්කා. මේ පංචස්කන්ධය තමයි මේකට ඔක්කොටම හේතුව. අපි මේ උපාදානය කරගත්තේ අල්ලගත්තේ බලගත්තේ අයිති කරගත්තේ කොට ගහගත්තේ අපිට බරක් උනේ බයක් උනේ බැම්මක් උනේ මොකද්ද? මේ පංචස්කන්ධය. ඒ පංචස්කන්ධය පිළිබඳ තියෙන දැක්ම දෘෂ්ටිය වෙනස් වෙනවා. මේ සංසාර දෘෂ්ටියෙන් මිදිලා සම්මාදිට්ඨියටපත් වෙනවා. සංසාර දෘෂ්ටිය තමයි ලක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපරා. සම්මා දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපරා වලින් මිදි නිදාසය. එතකොට දැන් සෝතාපට්ටි ඵලයෙන් නැති වෙන්නේ මොකද්ද? තමන්ගේ තිබුණු මෙතෙක්කල් මේ පැවැත්ම පිළිබඳ ජීවත් වීම පිළිබඳ පංචස්කන්ධය උපාදානය කර ගැනීම පිළිබඳව තමන්ගේ තිබු මානය දිට්ඨිය අවිද්‍යාව නැති වෙනවා. අලුත් අදහසක් අලුත් දැක්මක් සම්මා දිට්ඨිය තමන්ට ඇති. ඒ නිසා වෙන මොකක්වත් මේ කොහෙද ඇති තමන්ගේ හිතේ. දැන් තමන් මෙතෙක් යම් දෙයක් මැන්න මේක වටිනවා මේක ලාභයි මේක හොඳයි මේක ප්‍රියයි මේක මනාපයි මේක හැපිනවනවා මේක කන පිනවනවා නා දැන් ඒ පිනවීම නිස්සාර බව අදාළ බව එකකින් අනාත්ම වන බව දැක්ක මෙන්න මේ දැක්ම පිළිසිදු දැක්මක් වඩපත් කර ගැනීම පමණයි සෝතාපට්ටි ඵලයෙන් වෙන මොකක්ද ඒ නිසා දැන් තමන් මේ මෙතෙක් කල මේ සංසාරේ කවදක්වත්
ඔය කියන දැක්ම වෙනස් කරලා නම් මොකද වෙන්නේ? සෝතාපන්න ඵලෙ. දැන් වැරදි දැක්මක් තියෙන මිනිහා අල්ල ගන්නවා, උඩ දා ගන්නවා, එකතු කර ගන්නවා, මයි වෙන්නේ. ඇහැ පිනවනවා, කන පිනවනවා, නාසය දිවකය මන පිනවනවා, මයි වෙන්නේ. මෙයා හොඳයි, සාරයි, ප්‍රියයි, මනාපයි, නිවි, මధుරයි කියලා මයි හිතා. නමුත් ඒවා එකක්වත් සාර නිසාර අසාර එකක්වත් ප්‍රිය නැහැ. සියලු දෙයක් කිසිම දෙයක් සැප නැහැ. සියලු දුකට හේතු. සියලුම දේ බය බැලුවා. මේ තමන්ගේ තියෙන වැරදි දැක්ම වැරදි දෘෂ්ටි ආරි කරගන්න කටයුතු කරනවා. එච්චරයි සෝතාපන්න. නැතෝ මොකක්වත් නෙමෙයි. ඒකෝර මේ දෘෂ්ටියේ තියෙන වැරද්ද තමන්ට තේරුම් ගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා දෘෂ්ටි හරියට දැක්කම සම්මාදිටේපත් වෙනවා චතුරාර්ය සත්‍යයට අවබෝධ. ඒකටයි මනහන. ඒකටයි මේ පරමපවිත්‍ර සීල ධර්මයේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්නේ. වෙන මොකක්ද? චතුරාර්ය සත්‍ය සෝතාපන්න ඵලයේදී දෘෂ්ටි වශයෙන් අවබෝධ වෙනවා. සකදාගාමී ඵලයේදී තාපිකක් අවබෝධ වෙනවා. සක අනාගාමී ඵලයේදී තව කොටසක් අරහත් ඵලයේදී සම්පූර්ණ වශයෙන්ම චතුරාර්ය පූර්ව යථා භූඥානෙට ඒකමයි කෙලෙස් අයින් කිරීම. කෙලෙස් අයින් කිරීම සෝතාපන්න ඵලයේදී වේදී අයින් වෙන්නේ වැරදි දෘෂ්ටිය විතර, මිත්‍යා දෘෂ්ටිය විතර. දැන් සෝතාපන්න ඵලයේපත් වූ පුද්ගලයා තුල හොඳට තේරුම් ගන්න ඕන රාගය, ද්වේෂය, මොහය තියෙනවා. රාගයෙන් කටයුතු කරනවා, ද්වේෂයෙන් කටයුතු කරනවා, මොහයෙන් කටයුතු කරනවා. හැබැයි ඒක වරදක් බව, වැරදි බව එයා දන්නවා. එයා දැකලා ඒකෙන් මිදෙන්න හැම අවස්ථාවෙම උත්සාහ කරනවා. ඒ නිසා මේ සෝතාපන්න ඵලයේපත් වූ පුද්ගලයා තුලින් වරදක් සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ බෑ. හැබැයි එකම වෙන්නේ සතර අපාගත වෙන වරද ධර්මතාවයෙන්ම සිද්ධ වෙන්නේ නැහැ ඒ පුද්ගලයාට. ඉතරයි කොමිෂියා. දසනස මේ පංචස්කන්ධය භාවිතා කිරීම ස්වාභාවිකයි නේ සම්මත. ඒක උපාදාන කරන්නේ පංචස්කන්ධය කියන එක භාවිතා නොකර පරිහරණය නොකර බුදුහාමුදුරන්වත් අරහතුන් වහන්සේටවත් එක තත්පරයක් විනාඩියක් ඉන්න බෑ. හැබැයි අරහත්ත්වයට බුද්ධත්වයටපත් වූ බුදු පියාණන් වහන්සේ අරහතුන් වහන්සේලා පංචස්කන්ධය උපාදානය කරගන්නේ නැහැ ශේෂයක්. මේ උපාදානයයි අත්තරි පරිහරණය භාවිතේ දැන් අපි හුස්ම ගන්නවා. මේ හුස්ම ගන්න මොනවද මේ ගන්න? ඒ පංචස්කන්ධ. අපි කෑම ගන්න. මොනවද ගන්න? පංචස්කන්ධ. අපි අඳුම් අඳිනවා, සිවුරු අඳිනවා, නාන මේ මොනවද? පංචස්කන්ධ. ඒවලු ජීවත් වෙන්නේ. ඒ වගේම බුද්ධත්වයටපත් වූ බුදුහාමුදුරුවෝ අරහතුන් වහන්සේලා තමන්ගේ ඇහෙන් බලනවා, කනෙන් අහනවා, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා. ඒ වගේම දිවෙන් රස ගන්නවා, කයින් පහසක් ලබනවා, මනසෙන් ධම්ම වෙනවා. මොකද්ද නැත්තේ? උපාදාන. සබ්බූපදී පටිනිසග්ග. සබ්බූපදී කියන්නේ සියලු උපාදානයන් සහ මුලින්ම අත්හැර. ඒක මිදින්දා. පුතඥාන පුද්ගලයා සම්පූර්ණයෙන්ම කරන්නේ පංචස්කන්ධයම උපාදානය කරනවා, පරිහරණය කරනවා මෙන්න. පරිහරණය කරන්නේ උපාදානය කරද. මේකයි වෙන්නේ. මගේ මට කියලා පංචස්කන්ධය උපාදානය කරගෙන තමයි පරිහරණය කරන්නේ. පුතඥාන. නම් ආරණාංශේ පංචස්කන්ධය පරිහරණය කරන්නේ උපාදානය කරගෙන ඉන්නේ තොරයි. ශේෂයක්වත් උපාදානය කරගන්නේ. සාමාන්‍යයෙන් දැන් අපිට අපි දිවෙන කසක් ලුණු මාදි සීනි මාදි ඒ කියන්නේ අපි උපාදානය විතරගෙන තියෙනවා. ඒක මානිය මැනීම. මැනීම නිසා තමයි දැන් මේකේ
මෙතන තියෙන ලුණු මදි කිව්වොත් මොකක්ද එතන කියන්නේ? දැන් අපි ගෙදර රොද්දක් කරනවාම Tamanට කෑමක් දුන්නාම ලුණු මදි කිව්වොත් මොකක්ද ඒක තියෙන්නේ? ඈ? ගැටීම. ඈ? ඒක තියෙන්නේ මොකක්ද? ගැටීම. දැන් සීනි අඩුයි ලුණු වැඩි ඒක මදි කිව්වොත් මොකද? ගැනීමක් සාගැටීම. ඈ? Tamanගේ හැබැයි ලුණු අවශ්‍යතාව ප්‍රමාණය උදින ඒකට රාගය. එහෙනම් මොකක්ද තියෙන්නේ? මැනීම සහ ගැටීමක් සහ රාගය තුනම තියෙනවා. තමන් බලාපොරොත්තු වුණා මෙච්චර දුන්නයි. හැබැයි ඊට වඩා අඩුයි. ඒක මැන්න. ඒක නිසා ගැටීමක් සහ මැනීමක් සහ රාගය තුනම තියෙනවා. දැන් අපි ඒක උපේක්ෂාසිතින් ඉවරුවොත් එතෙන්දී ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ, මැනීමකුත් නැහැ, මුලාවකුත් නැහැ. එතෙන්දී වේදනාවකුත් නැහැ. විඳවීමකුත් නැහැ. ඒක උපේක්ෂාසිතින් පංචස්කන්ධේ පරිහරණය කරලා ඉවරයි. මේකේ තියෙන්නේ වචන දෙකක්. සුව අසුව දහසක් ධර්මයි. සුව අසුව කියන එකේ තේරුම සුව කියන්නේ භාවිතා කළ යුතු යහපත් දේ, අසුව කියන්නේ භාවිතා කළ නොකළ යුතු අයහපත් දේ. කරණීය අකරණීය දෙක තමයි. ඒක හැම තැනකටම හැම එකකටම යොදන්න පුළුවන්. ඒකයි තේරුම දහසක්. දහසක් කියන මාර්ගදී වයින් තේරුම මේ අපි කියපු සීයේව 10ක් කියන 10 නෙමෙයි. 10ක් කියන මාර්ගදී වචන තේරුම හැම තැනකටම හැම දෙයකටම යොදන්න පුළුවන් ධර්මතාවයක් තියෙනවා නම් ඒකට 10ක්. දැන් මාර්ගදී භාෂාවේ 10කට කිව්ව සත සහස්‍ය. අන්න ඒක කිව්වනම් අන්න ඔය කියන 10. ඉතින් ඒක නිසා මේක කියන සත සහස්‍ය නෙමෙයි. මේක තියෙන්නේ සුව අසුව දහසක්. දහසක් කියන දැන මේ හැම තැනකටම යෙදිය හැකි. ඒ දෙපැත්තක් තියෙනවා දුවතාවේ එකක් සුවයි එකක් අසුවයි. මේ හැම තැනකදීම අපිට මේ දෙක මනින්න පුළුවන්. මේ දෙක දකින්න පුළුවන්. කේටි නිගලාබ දුක සැප යත ආයස නින්දා ප්‍රනන්දා හොඳ නරක කළු සුදු ඔක්කොම දුවතා. ඔක්කොම සුව අසුව. ඒක දැන් ඒක විතරක් නෙමෙයි මාගදී භාෂාවේ එන බොහෝම වචන වැරදි විදියට සිංහලට පරිවර්තනය කළා බුදුගෝලා හඳුන්වන්නේ මේ විසුද්ධි මාර්ගය ඇතුළු පොඩ්ඩා පරිවර්තනය කරනකොට හැම මාගදී වචනයක්ම සම්පූර්ණයෙන්ම වැරදි අර්ථ දෙන විදියට පරිවර්තනය කරනවා. දැන් සුව අසුව කියන එක පරිවර්තනය කළේ 84000 කට. ඉතින් ඒ වගේ දැන් 500 කියන එක මේ පරිවර්තනය කළා 500යි. 500 කියන එකේ තේරුම පණ පීඩවන. පණ පීඩවන දැන් චතුරාර්ය සත්‍ය පණ පීඩවන ඉදංකෝ පණ වික්කවේ දුක්ඛං අනිලච්ඡ. පණ කියන වචනේ මේ දැන් අපි පිය පණ පොවනවා කියන්නේ ආයුධයක් පණ පොවනවා කියන්නේ දැන් මේ අපි කරන්න කලෙත් මොකද අපේ මොට්ට වෙච්ච මලකඩ කාපු රාගමල ද්වේෂමල මෝහනිලා මලනිලා මලකඩ කාපු මනස පණ කුරු පිටි පණ තියෙන මොකටද කෙලෙස් බැමි කපන්න විරජා වීතම විරජා විරජගෙන ආවද කඩලා කපල පණ බෝල පණ තියලා කෙලෙස් බැමි කපලා කෙලෙස් බැමි කපන්න බැරියයි මේ හැම කෙනෙකුගේම මනස තියෙනවා. හැබැයි කෙලෙස් බැමි කපන්න බෑ. ඇයි? පණ තියලා නැහැ පණ බෝල නැහැ මොට්ටෙ වෙලා. මොට්ටෙ වෙච්ච මේ අපි මොට්ටෙ වෙච්ච මනසකින් කෙලෙස් බැමි කපන්න බෑ. කවුද මොට්ටු කරගන්නේ? තමන් රාගයෙන් ද්වේෂයෙන් මොහේ කටයුතු කරනකොට තමන්ගේ මනස මොට්ටු වෙනවා.
මොට්ටේ වෙච්ච මනසක් තියාගෙන මේ කෙලෙස් වෙන්න කපන්නේ බෑ. ඒකින්ද අපි පණ කියන්නේ. ඉදංකෝ පණ විකවේ දුක්ඛ අරිය සත්‍ය. ඉදංකෝ පණ විකවේ දුක්ඛ සමුදය අරිය සත්‍ය. ඉදංකෝ පණ විකවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍ය. ඉදංකෝ පණ විකවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍ය. හතර පාරක් පණ කියන්නේ. අන්නාගේ පණ කියන්නේ කොහොමද? පණ කියන්න ක්‍රමයක් තියෙනවා. ඒක තමයි චතුරාර්ය. මිත්‍යානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති කියන චතුරාර්ය පාවිච්චි කරනකොට අන්න අර මේ මොට්ටේ වෙච්ච මනස කෙලෙස් කපන්න පුළුවන් විදිහට පණ පිහිටු පණ කියන මොහක් කරගන්න. ඔන්න කෙලෙස් කැපිලා. ඔන්න රාගකේ, ද්වේෂකේ, මොහකේ උනා. එහෙම නැතුව මේ මොට්ටේ වෙච්ච මනසෙන් එහෙම මේ රාගෙන් ද්වේෂයෙන් වැඩ කරන මනසෙන් එහෙම මේ කෙලෙස් බැඳි කපන්න බෑ. දැන් අපේ මනස රාගෙන් ද්වේෂයෙන් වැඩ කරන හැම මොහොතකම වෙන්නේ මොකද? මොට්ටේ. කෙලෙස් බැඳි කපන්න බැරිද මොට්ටේ. මේක දැනගත්තා නම් ඔන්න ඕක තමයි නිවන. ඔන්න දෘෂ්ටිය වෙනස්. ඔන්න දෘෂ්ටිය වෙනස් කරගන්න.